අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ ධම්මපදයේ සහස්‍ර වර්ගයේ සඳහන් වෙන වටිනා ගාථා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපි හැම කෙනෙකුගේම ජීවිත පිළිබඳව ආපසු හැරිලා ආවර්ජනා කරලා බලන්නට අපේ අවධානය යොමු කරමු. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තම ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම. යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබලා අවුරුදු 100ක් වෙන දීර්ඝ කාලයක් ජීවත් වෙන්නට වාසනාව ලබනවා නම් ඒක මොන තරම් භාග්‍යයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වටිනා කාරණයක්. කෙනෙකුට මිනිසෙක් හැටියට ඉපදිලා දිගු කලක් ආයු වින්දනය කරන්න පුළුවන් නම් ඒක සසරේ කරන ලද කුසල විපාකයක්. සත්ව ඝාතනයෙන් වැළකීලා අන්නයිගේ ජීවිත සුරක්ෂිත කිරීමේ කුසල විපාකයේ නිසා මිනිසුන් ඉබඳු දීර්ඝායු කාලයක් වින්දනය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී අවධාරණය කරනවා අපි මිනිස්සෙක් හැටියට ලබාගත් මේ ආත්ම භාවය තුළ ඒ සාංශාරික වශයෙන් ගෙනෙන කුසල කර්ම භුක්ති විඳින්මින් දිගු කලක් ආයු වින්දනය කිරීම කියන එක පමණක් මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වෙන්න ප්‍රධාන කාරණයක් වෙන්නේ නැහැ. ඒක ජීවිතේ එක්කක්වත් පමණයි. මනුෂ්‍යයෙක් හැටියට ලබාගත් ජීවිතය අර්ථවත් වෙන්නට නම් මේ ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවය දකිමින් ජීවත් වෙන්න. ඒ ධර්මතාවය දැක ගන්නට උත්සාහ කළ යුතුයි. යමෙක් ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මයේ නොදැක වසර 100ක් ජීවත් වුණත් සැබවින් මේ මිනිස් ජීවිතය අර්ථවත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළා. ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම. එක දවසක් හරි ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මයේ දකිමින් ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ ජීවිතේ මිනිස්සෙක් හැටියට අර්ථ සම්පන්න ජීවිතයක් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ කාරණේ ඇහෙනකොට පිනොතට හිතෙන්න පුළුවන් එතකොට එහෙමනම් අපි ජීවිතය ගැන ලෝකය ගැන කිසිවක් දන්නේ නැතුවද මේ ජීවත් වෙන්නේ? ඇත්තටම අපි දන්නවා. ජීවිතය ගැනත් දන්නවා, ලෝකය ගැනත් දන්නවා. හැබැයි දන්නා බව එකක්, දක්නා බව තව එකක්. අපිට හුඟක් වෙලාවට තේරෙන්නේ අපි යමක් දැනගත්තාම අපි ඒ පිළිබඳව පූර්ණත්වයට පැමුණුනා වගේ අදහසක් අපිට හුඟක් වෙලාවට මතුවෙනවා. නමුත් අපිට බොහෝ දේ පිළිබඳව දැනගන්නට පුළුවන්, නමුත් දැකගන්න එක ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. අපි සරල උදාහරණයක් අරගෙන බලුවොත් හුස්ම ගන්න එක උපන් දවසේ ඉඳලා කරන දේ. අපි මේ පිළිබඳව බොහෝ දේ දන්නවා. වෛද්‍යවරයෙක් වගේ වුණොත් අපටත් වඩා දන්නවා. ඒ නිසා තව කෙනෙකුට ඒ සම්බන්ධව ඇති වෙන රෝග පීඩා පවස්සුව කරන්නට වෛද්‍යවරයෙක් දක්ෂයි. නමුත් අපි ඒ තරම් දක්ෂ වෛද්‍යවරයෙකුට හරි කිව්වොත් විනාඩි 5ක් 10ක් ඒ හුස්ම දිහා බලන් ඉන්නට කියලා. අවධානය ඒක ටිකක් අමාරු වැඩක්. බොහෝ දේ හුස්ම ගැන දන්නවා. දැනගත්තට ඒක දකිනවා කියන එක ටිකක් පහසු නැහැ. ඒක හුරු පුරුදු කරපු කෙනෙකුට පහසු දෙයක් වෙන්න පුළුවන්. නුපුරුදු කෙනෙකුට ඒක පහසු වෙන්නේ නැහැ. අපි හිතමු සාමාන්‍ය පාසකම්ම කෙනෙකුටයි ඒ වගේ ආනාපාන සති භාවනාව කරලා පළපුරුදු නැති නමුත් වෛද්‍ය කර්මය ගැන ප්‍රවීණ වෛද්‍යවරයෙකුටයි අපි දෙන්නටම කියන විනාඩි 10ක් විතර හුස්ම රැල්ල දිහා බලාගෙන මොකද වෙන්නේ කියලා දකින්න උත්සාහ කරනවා. ඒතකොට භාවනා කරලා නැගිට්ටයින් පස්සේ අපි වෛද්‍යවරයාගෙන් අහුවොත් බොහෝ විස්තර කියයි. මේ වයින්හයින් හුස්ම ඇතුල් වෙන්නේ ඊට පස්සේ පෙනහල් වලට දෙදිලා යන්නේ. ඒ ගොඩක් දේවල් කියන්නට පුළුවන්. හැබැයි උපාසකම්මගෙන් අහුවොත් එච්චර දේවල් කියන්න තේරෙන්නේ නැහැ. නිකන් යන්තම් ඔය නහය හැපෙනවා වගේ, තොලේ හැපෙනවා වගේ යන්තම් දැනුණා කියලා
කියලා කියයි. එතකොට ඇත්තටම බැලුවොත් ටිකක් හරි භාවනා කළා කියන්න පුළුවන් වෙන්නේ පාසකම විතරයි. ඒ මොකද? ඒ වේලේ සිද්ධ වෙන දේ යම් පමණකට හරි තේරුම් ගන්න තියෙන දැකගෙන තියෙන පාසක. වෛද්‍යවරයාට සිද්ධ වුණේ මොකද එතනදී? ඒ වේලේ සිද්ධ වෙන දේ දකින්න වෙනුවට තමන් දැනගත්තු పూర్ව දැනුම චින්තනයක් ඇටියට යලි ආවර්ජන වෙන්නට පටන් ගන්නවා. මේක කියන්නේ වෛද්‍යවරුන්ට භාවනා කරන්න බැහැ කියලා නෙමෙයි. මේ සරල උදාහරණයක් ගත්තේ දන්නා බව එකක්, දක්නා බව තවත් එකක්. එතකොට අපිට හුඟා මේ යමක් පිළිබඳව දැනගන්නට පුළුවන්, ඉගෙන ගන්නට පුළුවන් දැක්ම ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ නිසා මේ ශාස්ත්‍රයේහි කෙනෙකුගේ ඥානය ඇති වෙන අවස්ථා තුනක් පිළිබඳව පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි සුත්තමය ඥානය. දෙවෙනි එක චින්තාමය ඥානය. තුන්වෙනි එක භාවනාමය ඥානය. සුත්තමය ඥානය කියලා කියන්නේ කියම අහලා දැනගන්න. අද කාලේ හැටියට නම් පොතපත කියවලා අන්තර්ජාලයෙන් නොයෙක් ක්‍රම වලින් ඒ දැනුම ගන්නට පුළුවන්. කොහොම හරි අනිත්‍ය විසින් සොයා සපයාගත්තු යම්කිසි ඥාන සම්භාරයක් වාචිකව හරි ලිඛිතව හරි අපි වෙත ලැබෙනවා. ඒක තමයි සුත්තමය ඥානය කියන්නේ. අපි මේට කලින් දන්නේ නැති දෙයක් පිළිබඳව, මේට කලින් අපි හිතලා අහලා නැති දෙයක් පිළිබඳව එබඳු අලුත් දැනුමක් අපිට ලැබුණාම මනසේ ලොකු ප්‍රභාවයක් ඇති වෙනවා ඒ සම්බන්ධ. මටත් අද තමයි මේක තේරුනේ. මම මෙච්චර කල් මේක දැනගෙන හිටියේ නැහැ. මට හොඳට මේක කල්ලාතු අහලා තිබුණා වුණත් අද තමයි හොඳටම තේරුනේ. මේ විදිහට යම් ස්වභාවයෙන් අපේ මනසට දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ විදිහට අනුන් විසින් කියපු, අනුන් විසින් ලියපු දේවල් අහලා කියවලා අපේ මනසට ඇති වෙන අලුත් වැටහීම අපි හඳුන්වනවා සුත්තමය ඥානයයි කියලා. ඒක සාමාන්‍ය ලෝකයේ හඳුන්වනවා උගත්කමයි කියලා. එතකොට බොහෝ විෂයන් පිළිබඳව, බොහෝ භාෂාවන් පිළිබඳව කරුණු දැනගෙන ඒවා මනසේ ධාරණය කරගෙන සුදුසු අවස්ථාවේදී භාවිතා කරනවා තමන්ගේ තරුණගේ යහපත සඳහා. ඒ දැනුමින් විසරදය අපි හඳුන්වනවා ගුරුවරු, ආචාර්යවරු, කතිකාචාර්යවරු, මහාචාර්යවරු ආදී විවිධ නම් වලින් අපි හඳුන්වන්නේ මේ සුත්තමය ඥානයෙන් ප්‍රවීණත්වයට පත් වෙනවා. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි චින්තාමය ඥානය. ඒ කියන්නේ අර අහලා දැනුම එකතු කරලා ඒකෙන් වැඩ ගන්නවා විතරක් නෙමෙයි මේ දෙවැනි අවස්ථාවට එනකොට එහේ ගැඹුරින් මේ පිළිබඳව කල්පනා කරලා සිතා බලන්නට උත්සාහ. ඒ තමයි ඉගෙනගත්තු දේ මේ පැත්ත පෙරදලා කඩලා බිඳලා එකතු කරලා එහි මූලික සිද්ධාන්ත මතු කරලා ඒවෙන් නැවුම් දේ නිර්මාණය කරලා මේ විවිධ දේ කරන්නට එය උත්සාහ කරනවා. සිතින් ඒවා විනිවිද දකින්නට එයයි යම්කිසි වෑයමක් ගන්න. එහෙම කරනකොට විවිධ හේතු උදාහරණ දක්වමින් තමන්ගේ ජීවිතය අත්දැකීම් තුළින් ලෝකයේ අන් අය සම්බන්ධව සිදුවෙන දේවල් එක්ක සංසන්දනය කරලා බලමින් මේ පැත්ත පෙරලා බලනකොට ඒ අයට මේ අසුන් කාරණේ පිළිබඳව යම්කිසි විනිවිද යන වැටහීමක් ඇති. ඒ වැටහීම ඇති වුනහම සමහර වෙලාවට ඒ අයට පුළුවන් ඒ කාරණේ සම්බන්ධව අනිත්‍යයට ස්පර්ශ නොවුණු ඉතා ගැඹුරු සියුම් තැන් ස්පර්ශ කරගන්න. ඊට පස්සේ ඒ පිළිබඳව නැවුම් සිද්ධාන්ත ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව අලුත් න්‍යායන් ගොඩනගන්න එයට පුළුවන්කම තියෙනවා. අනාගතයේ තව වසර ගානකින් මේ විෂය මේ තත්ත්වයටපත් වෙනවා කියලා එයට සමහරට අනාවැකි කියන වගේ සමහර දේවල් කියන්න පුළුවන්. අපිට පුදුම හිතුණට ඒව හැම සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. නමුත් ඒ තරම් ගැඹුරට ඒයට ඒ බඳු දකින්නට පුළුවන් වෙන්නේ කොහොමද නිසාද? අර සුත්තම ඥානයේ වශයෙන් දැනුම ගබඩා කරගෙන පමණක් ඉන්නේ නැතිව ඒවා ගැඹුරින් සිතලා කල්පනා කරලා එහි මූලික සිද්ධාන්ත අවදි කරගෙන ඒවයින් නැවත නිර්මාණය කරන්න උත්සාහ. මේ පැත්තට තමන්ගේ මනස පමුණවාගත්තු අය එහෙම නැත්නම් මේ දෙවැනි අවස්ථාවට පැමුණුණු අය අපි සමාජයේ හඳුන්වනවා චින්තකයෝ,
දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතුයෝ ආදී නම් වලින් අපි හඳුන්වන්නේ මේ දෙවෙනි අවස්ථාවට. ඒ කියන්නේ චින්තාමය ඥානය කියන තැනට. අර සුත්තමය ඥානෙන් දැනුගත්කමෙන් විතරක් නවතින්නේ නැතිව චින්තාමය ඥානයක් වශයෙන් ගැඹුරු චින්තනයක් තුළින් ඒවා විනිවිද ස්පර්ශ කරන්නට, වටහා ගන්නට එයයි පෙළඹිලා තියෙනවා. දැන් මේ පැත්තට ආවට පස්සේ කෙනෙකුට හිතෙනවා දැන් නම් හැම දෙයක්ම වැටහෙනවා. ජංගම දුරකථන වලින් වෙන්න ඕන මේ ප්‍රශ්නේ. එතකොට ඒ දෙවනි தත්වෙට, ඒ කියන්නේ චින්තාමය ඥානයට ආවහම අර ගැඹුරින් දේවල් අධ්‍යයනය කරලා හඳුනාගෙන විනිවිද යන වැටහීමක් ඇති වෙන නිසා ඒකත් එක්කලා අපිට හැඟෙනවා දැන් ඒ අය නම් ඒ සම්බන්ධව ගා ප්‍රවීණත්වයකටපත් වෙලා දැන් ආයෙ තවත් දැනගන්නට දෙයක් ඒ අයට නැහැ කියලා. නමුත් මෙතන බුදුදහමේ කියවෙන හැටියට ඒ දෙවෙනි අවස්ථාවටපත් වුණාට ඥානය පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ කොයිතරම් සියුම් දේ නිර්මාණය කරන්නට පුළුවන් විද්‍යාඥයෝ වුණා අර කසල සෝදනය කරමින් හිටපු සුනීත වගේ අය ලබාපු සෝවාන් ඵලය, ආර්යසත් ඵලය ඒකට ස්පර්ශ කරන්නට බැරි වෙන්නේ කුමක් නිසාද? ඒ කොයිතරම් විනිවිද යන වැටහීමක් තිබුණා වුණත් ඒගේ ඥානෙ පුරුදු නැති නිසා. ලෝකයේ සම්බන්ධව ඉතා සියුම් විදිහට ඒයට තර්ක කරන්න පුළුවන්. ඒ පිළිබඳව නොයෙකුත් දේ ගොඩනගන්නට පුළුවන්. හැබැයි ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂ දැක්ම ඒගේ මනසේ තාම ගොඩනැගිලා නැහැ. ඒ ගොඩනැගිලා නැති නිසා තමයි ලෝකයේ පිළිබඳව ඒ අයගේ ඥානයේ පරිපූර්ණත්වයට පැමිණිලා නැහැ. නමුත් අර උගත් පුද්ගලයන්ට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඒක අපි පිළිගන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සුවිශේෂ අවස්ථාවක්. නමුත් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සුවිශේෂ උනාය කියලා මේ බුදුදහමේ ඒ ඥානය පරිපූර්ණ ඥානයක් හැටියට ගණන් ගන්නේ නැත්තේ කුමක් නිසාද? එය දැනුමින් වැටහීමක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි තාමත් ඒ පැහැදිලි දැක්මක් හැටියට ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා. මේ බුදුදහමේ තියෙන විශේෂම කාරණය තමයි පිළිතුරේ මෙහි පෙන්වන හැම න්‍යායක්ම, හැම සිද්ධාන්තයක්ම, හැම විද්‍යාත්මක දැනුමක්ම, විද්‍යාත්මක ඥානයක්ම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඒ නිසා විද්‍යාචරණ කියලා කියනවා. දැන් අනිත් බොහෝ දර්ශනවල ගැඹුරු කෙස්පැලෙන තර්ක, කෙස්පැලෙන න්‍යායන්, කෙස්පැලෙන විද්‍යාවන් තියෙන්නට පුළුවන්. ඒ තිබුණට පළක් නැති වෙන්නේ. ඒව චරණය තුළින් ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරන්න බැරි නිසා. ඒ නිසා සමාජයේ සමහර කෙනෙක් ධර්මයේ පිළිබඳව උනත් තා ගැඹුරින් දේවල් කියාගෙන එනවා. ඒ කියාගෙන ආවයි කියලා බය වෙන්නට එපා පිටුනේ. ඇයි ඒ කොච්චර ගැඹුරු සංකල්ප ඉදිරිපත් කළත් වැඩක් නැහැ. ඒක භාවිතයට ගන්න බැරි නම්. ඒක ක්‍රියාවෙන් මතු කරන්නට බැරි නම්. ඒ මහා දැනුම් සම්භාරයෙන් ඇති තේරුමක් නැහැ. ඒ නිසා දහම කියන්නේ ගැඹුරු ඥානය, ගැඹුරු වැටහීම, ගැඹුරු දර්ශනය තිබුණට කමක් නැහැ. ඒ පමණටම ප්‍රායෝගික වෙන්නට ඕන. ඒ ප්‍රායෝගිකව ගත යුතු කිසිවක්ම නැහැ කියලා අපට පැහැදිලිව පෙනෙනවා නම් ප්‍රායෝගික ජීවිතය ඉතා දුර්වල චරිත නම් මහා දාර්ශනික ඥානය ඉදිරිපත් කළයි කියලා ඒවට එච්චර පැති ගන්නට ඕනේ නැහැ. ඒවෙන් ගත යුතු යමක් තියෙනවා නම් ගත්තට කමක් නැහැ. හැබැයි මේ බුදුදහම තුළ ඒවා තරම් අත්වත් දෙ හැටියට අගේ කෙරෙන්නේ නැහැ. පූර්ණත්වයට පත් වෙලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැනුම එකක්, වැටහීම එකක්. හැබැයි දැක්ම කියලා කියන්නේ තවත් එකක්. එතකොට මොකක්ද දැක්ම කියලා කියන්නේ? ඒ තමයි තුන්වෙනි අවස්ථාව. සුතමේ ඥානෙන්, චින්තාමය ඥානෙන්, භාවනාමය ඥානයට පැමිණෙන්නට. භාවනාමය ඥානය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කකුල් දෙක නමාගෙන, කොන්ද කෙලින් තියාගෙන, අත් දෙක එකක් පිට එකක් තියාගෙන, දැස තියාගෙන කරන වැඩක් ගැනයි මතක්. එහෙමත් කරන්න පුළුවන් භාවනාව.
නමුත් ඒක ඉරියව්වක් විතරයි. ඒ භාවනා කරන්න වඩා සුදුසු ඉරියව්ව. හැබැයි භාවනාව කියන්නේ ඒක නෙමෙයි. භාවනාව කියන්නේ වෙන වැඩ. ඒ අපිට මතක් වෙන්නේ ඒ භාවනා කරන්න අපිට පුරුදු කරන ඉරියව්ව. මොකද ඒකනේ අමාරු කියලා අපිට දැනෙන්නේ. ඊට වඩා අමාරුයි සිත පුරුදු කරන එක. නමුත් සිත පුරුදු කරන්න ඉස්සෙල්ලා මේ කයවත් එක විදි කර තියාගන්න බෑ. අපිට ගොඩක්ම විදුම් දෙන්නේ ඒක. ඒ නිසා අපිට භාවනා කියනකොට මතක් වෙන්නේ ඒක. නමුත් භාවනාව කියන්නේ ඒක නෙමෙයි. ඒක ඉරියව්වක් විතරයි. මොකක්ද එතකොට භාවනාවේ ඥානය කියන්නේ? අර සුත්තමේ ඥානය කියන්නේ අසු දැනුම. චින්තාමය ඥානය කියන්නේ සිතූ දැනුම. ඒ අසුදේ සිතූදේ සැබවින්ම ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙනකොට ඒ සිද්ධ වෙන දේ සිහියෙන් දකිමින් මනස පුහුණු කරන්න පුළුවන් නම් ඒක තමයි භාවනාවේ ඥානය. අර අසුදේ අර සිතූදේ ඇත්තටම සිදු වෙනකොට ඒක දිහා සිහියෙන් බලලා කොච්චර දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? ඊට අනුකූලව මනස පුහුණු කරන්න පුළුවන්ද? ඒ වැඩ පිළිවෙල හඳුන්වනවා භාවනාවේ ඥානය. නමුත් ගැටලුව තියෙන්නේ අපිට දේවල් අහනකොට තේරෙනවා. හිතනකොටත් හොඳට තේරෙනවා. සිද්ධ වෙනකොට තේරෙන්නේ නැතුව යනවා. දැන් ඇත්තටම නම් විය යුත්තේ අහනකොටත් වඩා හිතනකොටත් වඩා සිද්ධ වෙනකොටයි තේරෙන්න ඕන හරියටම. මොකද එතකොටනේ සාධක ක්‍රියාත්මක වෙන්නේ. එතකොටනේ හරියට මේවා ස්පර්ශ වෙන්නේ. එතකොටනේ හරියට මේවා පෙනෙන්නේ. නමුත් අර සාධක නැති තැන කියා දෙනකොට තේරෙනවා. නිකන් පුටුවක් උඩට කල්පනා කරනකොට හොඳටම වැටහෙනවා. සිද්ධ වෙනකොට මොකුත් නිකන් දැන් අපි සරල උදාහරණයක් අරගෙන බලන්න. දැන් ඔන්න පාරසලට ඇවිත් අපි බණක් අහනවා. බණක් අහනකොට හාමුදුරුවෝ අපි හිතමු දුක්ඛ සත්‍ය ගැන කියනවා. දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි කරන්නේ දේශනා කරනවා. දුක කියන්නේ මොකක්ද? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණයටපත් වීම දුකයි, ප්‍රියයෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම දුකයි. දැන් මේවා හේතු උදාහරණ ඇතුව කතා සහිතව කියලා දෙනකොට අදනම් හාමුදුරුවෝ මුත්තටම දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි කළා. මට අද තමයි හොඳටම හිතට කාවැදුනේ මේ ජීවිතේ කොච්චර දුක් සහිතද කියලා. අනේ මට මේ ජීවිතේම මේ ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මටත් මේ ධර්ම අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අපි නැගිටලා යනවා. ගෙදර ගියාට පස්සේ ඔන්න හදිසියෙ ලෙඩ වෙනවා. ඔන්න බලාපොරොත්තු වෙච්ච සරසම් කරගෙන හිටපු දේවල් ටිකක් වෙනස් වෙනවා. දැන් මෙහෙම එකක් දෙකක් වෙනකොට මොකද කියන්නේ? ආම්තුනේ මේ දවස්වල හරියට කරදර, හරි ප්‍රශ්න. ඒ නිසා අපිට පන්සලට එන්න විදියකුත් නැහැ. මනක් අහන්න එන්න විදියකුත් නැහැ. භාවනාවක් කරන හරියට මේ දවස්වල අපි ධර්මයෙන්ොත් ඈත් වුණා. මොකද හරියට කරදර, ලෙඩ කෙලවරක් නැහැ, ප්‍රශ්න කෙලවරක් නැහැ. දැන් මේ මොනවද ප්‍රශ්න කියන්නේ? දැන් මේ මොනවද කරදර කියන්නේ? අර පන්සලේදී හපු බන්න. ලෙඩවීම දුකයි කියලා පන්සලේදී අහනකොට හොඳ බලන්න. ඒක හොඳ ගැඹුරු ධර්මයක්. දුක්ඛ සත්‍ය කියන්නේ පැහැදිලි කරන්නේ. ඒක මේ ධර්මයේ තියෙන හදවත චතුරාර්ය සත්‍ය කියන්නේ. අනේ මටත් ඒක මේ ජීවිතේම අවබෝධ වේවා කියලා හිතාගෙන ගෙදර ගියාට අවබෝධ වෙන ළඟට එනකොට ප්‍රතික්ෂේප කරනවා. එතකොට අවබෝධ කරගන්න නැහැ. එතකොට ඒක කරච්චලයක්. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒක නොවිය යුක්තක්. ඒක බරපතල අරුබුදයක්. එහෙම තමයි අපිට පේන්නේ. ඇයි? අපිට තාමත් හිතෙන්නේ මේ ධර්ම කියන්නේ වෙනම සුපිරි දෙයක්. ජීවිතය කියන්නේ මේ දුක් ගොඩක්. මේ දුක් විඳින්න මේවා කර ඉඳලා නම් ධර්ම දකින්න බෑ. මේවෙන් ඈත් වෙලා සුපිරි තැනට යන්න ඕන. તો මොකක්ද සුපිරි දේ? එතනතුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කියලා දේශනා කළේ ජීවිතය ගැන කතන්දරයම තමයි. ඔය ජීවිතේ සිද්ධ වෙන ජාත ටිකම තමයි ධර්ම කියන්නේ. ඒ සිද්ධ වෙන දේම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ දුක්ඛ සත්‍ය මතුවෙන හේතු සාධකම තමයි සමුදය කියන්නේ. ඒක වටහා ගත්තොත් තමයි වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ක්‍රියාත්මක වුණොත් තමයි ඒ දුක් දුරු වෙන්නේ. අන්න එතකොටයි අර සුපිරිතට යන්නේ. ඒ නිසා ධර්මයේ කොටස් දෙකක් තියෙනවා. පූජනීය සද්ධර්මය සහ ලෝකේ භාවිත ධර්මය. පූජනීය ධර්මය මොකද්ද?
සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල, නිර්වාණ කියන මේ නවය. මේ නවයට අපි කියනවා මොනවද? නව ලෝකෝත්තර සත්‍ය. ඔය ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා අපි වඳින්නේ ඔය නමයට. දැන් මේ පූජනීය තත්ත්වයට කෙනෙක්පත් වෙන්නේ කොහොමද? මේ ලෝකේ මේ ජීවිතේ පවතින ධර්මය තේරුම් ගත්තා. මේ ලෝකයේ තුල ජීවිතය තුල සිද්ධ වෙන ධර්මය මේක තේරුම් ගත්තොත් තමයි පූජනීය තැනට අපිපත් වෙන්නේ. ඉතින් මේ පූජනීය තත්ත්වය ගැන කතා කර කර වැඳගදා හිටියට එතනට අපි යන්න නම් කවදා හරි මේ ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. දකින්නට. දැන් ඒක දකින්නට කියලා තමයි අපි පන්සලට අවිලා මේ අහන්නේ. ඒ අහනකොට මේ කතන්දරේ හොඳටම තේරෙනවා. ඊට පස්සේ කල්පනා කරනකොට මේක හොඳටම වැටහෙනවා. මේ පෙනෙනවා වගේ දැනෙනවා. හැබැයි සිද්ධ වෙනකොට ඒ ඔක්කොම කන පිට යනවා. දැන් අනුන්ට කියා දෙනකොට අපි බොහොම දස්සයි. එතකොටත් අපිට කියා දෙන්න පුළුවන්. ඕක තමයි අනිත් කියන්නේ. එහෙම තමයි දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ. එතකොට අපි බොහොම විචක්ෂණයි ඒක. දැන් අපි හිතමු අල්ලමු ගෙදර මරණයක් සිද්ධ වුණායි කියලා. දරුවෙක් මැරුණායි කියලා. දැන් ඒක ඔකට අඬන්න එපා. ඒක අඬන මොකක් කරන්නේ? දුකයි තමයි. ඉතින් දැන් අඬලා තේරුමක් නැහැ. දැන් මැරිලා ඉවරයිනේ. දැන් ඉතින් අපි ඉතුරු වැඩ කරමු. තමයි දැන් වේලිච්ච පොල් විතරක් නෙමෙයි ඇටි කුරුම් බැට්ටිත් වැඩෙනවා. දැන් මේ සියල්ල පහදන්නට අපිට පුළුවන්. හැබැයි තමන්ගේ දරුවෙකුට, තමන්ගේ ගෙදර කෙනෙකුට ඒ මරණය පැමිණිච්ච ගමන් ඇටි කුරුම් බැට්ටි වැටෙනවා කියන අපිට මතක නැහැ. සැලකින් ඔක්කොම කන පිට යනවා. ඇත්තට මේ මොකද්ද වෙන්නේ? අහනකොට හිතනකොට වඩා ඇත්තටම දේවල් අපිට හරියට තේරෙන්නට ඕන කරන්නේ සිද්ධ වෙනකොටනේ. නමුත් ඒ අහනකොට තේරෙන තරම්වත් හිතනකොට තේරෙන තරම්වත් ඇයි මේ සිද්ධ වෙනකොට තේරෙන්නේ නැත්තේ? ඒකටත් හේතුවක් තියෙනවා. ලෝකේ දේවල් හේතුකව සිද්ධ වෙන්නේ. ඒක තේරෙන්නේ නැති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒක මොකක්ද? ඒ සිද්ධ වෙනකොට අපි අර අනේකාට සිද්ධ වෙනකොට අපි එළියේ ඉඳන් තමයි ඒ දිහා බලන්නේ. එතකොට අපිට හොත්තට ධර්මයක් එක්කලා මේක ගලපලා බලන්න. අපිට සිද්ධ වෙනකොට අපි ඒක ගිලනවා. ඒක ගිලිච්ච ගමන් මොකුත් වෙන්නේ නැහැ. දැන් සිය කඩක් මතු පිටේ ඉඳන් බලනකොට ඒක හොඳට ඔක්කොම පැහැදිලිව පේනවනේ. ඇතුලේ තියෙන ඒවා මාළු පීන නැටි ඔක්කොම පේනවා. අපි ඒක ගිලිච්ච ගමන් මොකුත් පේන්නේ නැතු වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටලැවිල්ල ලෙහන්න නම් ලෝකයේ හැටියට දකින්න නම් එකම එක ක්‍රමයයි තියෙන්නේ. කෙටි ක්‍රමයක් කිව්වත්, දිග ක්‍රමයක් කිව්වත්, පහසු ක්‍රමයක් කිව්වත්, ලේසි ක්‍රමයක් කිව්වත්, මොන ක්‍රමයක් කියලා කිව්වත් එක ක්‍රමයයි තියෙන්නේ. ඒ මොකද්ද? සතිපට්ඨාන සිහිය පිහිටුවාගෙන. මොකද්ද සිහිය පිහිටවනවා කියන්නේ? අර අහපු දේ, හිතපු දේ සිද්ධ වෙනකොට ඒකේ ගිලිලා භුක්ති විඳින්න නැතුව එළියේ ඉඳලා බලන්නට පුහුණු වෙන්න. අර ගිලිලා භුක්ති විඳිනකොට අපට හැඟීම් මතුවෙන්නේ. ඇලීම් ගැටීම් තමයි මතුවෙන්නේ. ඒතර හැඟීම් ඇවිස්සලා හැඟීම් භුක්ති විඳිනවා විනා ඒ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපට නිනවන්නේ. ඒක දකින්න නම් අර අනේකාගේ ප්‍රශ්නේ දිහා බැලුවා වගේ අපේ ප්‍රශ්නේ දිහා එළියේ ඉඳන් බලන්න පුළුවන්. අපිට දැන් අවට සිද්ධ වෙනේව නම් ටිකක්වත් එහෙම බලුවේ. අපේ සිත පිළිබඳව, අපේ කය පිළිබඳව, අපේ වේදනාවන් සම්බන්ධව එහෙම සිද්ධ වෙනකොට අපිට නොදැනුවත්වම අපි ඒක ගිලනවා. ගිලිච්චකම අපිට සියල්ලක්ම හේතු වෙනවා. දැන් මේ තත්ත්වයට එකම විසඳුම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨානය. සතිය කියලා කියන්නේ මොකද්ද? එක් භාවනාචාර්යවරු විවිධාකාරයෙන් ඒක අර්ථකථනය කරන්න පුළුවන්. සරලවම තේරුම් ගන්නවා නම් යමක් සිදු වෙනකොට ඒකේ ගිලිලා ඒ අරමුණෙහි ගිලිලා භුක්ති විඳින්න නැතුව අපිට එළියේ ඉඳන් බලන්නා වගේ පූර්ණ අවධානයෙන් ඒ දිහා බලන්නට පුළුවන් නම් එතකොටයි අපිට යමක් හරියට වැටෙන්නේ. මේක සාමාන්‍ය ජනවහරේ කියවෙනවා පෙරහැරේ යන මනුස්සයට පෙරහැර බලන්න බෑ. කාටද පෙරහැර බලන්න පුළුවන්? එළියේ ඉන්න මනුස්සය. එළියේ නම් බලන් හිටියොත් තමයි නටන හැටි හරි, නට වෙන හැටි හරි, වැටෙන හැටි හරි, බොරු කරන හැටි හරි ඔක්කොම පේන්නේ.
තමනුත් මේ මැදට පැනලා දඟලන්න ගත්තන් පස්සේ අර මොකුත් පේන්නේ නැහැ. තමන්ගේ දඟලින්න ගැට විතරයි අවධානය තියෙන්නේ. ඒකට තේස්තුය. එනිසා යමක් හරියට දකින්නට නම් ඒක ගිලෙන්නේ නැතිව ඒකේ කොටස් කරුවෙක් වෙන්නේ නැතුව එළියෙන් බලන්නට පුහුණු වෙන්න ඕනේ. මුලදී මේක අපහසුයි වගේ පෙනුනට ඇත්තටම අපි පුරුදු කළොත් මේක ක්‍රීඩාවක් වගේ අපිට කරගෙන යන්න පුළුවන්. පවත්වාගෙන යන්න. ඒ තරම්ම ආස්වාදජනක දෙයක් බවට පත් වෙනවා කලක් මේක පුරුදු කරනකොට. නමුත් මුලදී අපිට හිතෙන්නේ අනිත් ඒවා තේරෙනවා මට සිද්ධ වෙනකොට එහෙම තේරෙන්නේ නැහැනේ කියලා අපිට එක්තරා කලකිරීමක් දුකක් වේදනාවක් හීනමානයක් අපිට ඇති වෙනවා. නමුත් උත්සාහ කළොත් බැරි නෑ. නමුත් දෛනික ජීවිතේ සාමාන්‍ය ලෝකේ ගත්තන් පස්සේ ගිහි පැවිදි අපි කවුරුත් ඉන්නේ ඔය මුලින් පැහැදිලි කරගන්න. හිතනකොට තේරෙනවා, කියනකොට තේරෙනවා, අහනකොට තේරෙනවා, ලියනකොට කියනකොට අපි කොහොමද දක්ෂයි ගැන. නමුත් සිද්ධ වෙනකොට වටහා ගන්නට බැරි වුණොත් අර සියල්ලෙන් ඇති තේරුමක් නෑ. හරියට අපි වෙදකමක් දන්නවා, බෙහෙතුත් දන්නවා, බෙහෙතුත් තියනවා, ලෙඩේ හැදිච්ච වෙලාවට බෙහෙත නැත්තම් එකකින්වත් නැහැ. එකකින්වත් නැහැ. ඒ නිසා ඒ ගැටලුව මතුවෙන තැනදී මේ කාරණේ දකින්නට අපේ මනස පුරුදු කරනවා. දැන් මම පහුගිය දවසක ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම නීතිඥ මහත්මයෙක්. එතුමාට නඩුවක් කවුරු හරි බාර දුන්නොත් අනිවාර්යෙන් දෙනවා. කොහොම හරි දෙනවා. හොඳින් හරි නරකින් හරි කොහොම දිනනවද මන්ද කොහොම හරි බාර ගන්න හැම නඩුවක්ම දෙනවා. දැන් එතුමාට පොඩි ගැටලුවක් මතුවෙලා ඒක පෞලේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. වෙන කෙනෙකුගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. තමන්ම නිකන් හිතලා හදාගත්ත පොඩි කාරණයක්. දැන් නිින්ද යන්නේ නැහැ, කෑම කන්නත් බෑ. පස්සේ අපිට කතා කළා පස්සේ අපි එන්න කියලා ටිකක් කතා කළා. ඊට පස්සේ ටිකක් මනස සමබර කරගෙන ගියා. ඊළ සතියක් විතර ගිහිල්ලා ආපහු කතා කරලා කියනවා හාමුදුරනේ ආයෙත් ප්‍රශ්නේ බරපතලයි දැන් ආයෙත් නිින්ද යනවා. පස්සේ මම ආයෙත් කියලා මං අහුවා දැන් ඔබතුමා අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? නෑ වෙන කෙනෙකුගේ සතුටක් හරගත්තොත් මේ මනුස්සයා මෙතන හිතුවේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි කළේ මෙහෙමයි ඒක කිව්වේ මෙහෙමයි කියලා දැන් ඔක්කොම කියන්න පුළුවන්. දැන් තමන්ට සිද්ධ වෙන දේ තේරුම් ගන්න බෑ. ඒකෝට එතුමා කියනවා ඒක තමයි හම්බුනේ මට හිතා ගන්න බැරි අනුන්ගේ ප්‍රශ්න එච්චර හොඳට තේරුණාද මගේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. දැන් ඔය தත්ත්වෙට අපි ඇද නැටෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. අර දේවල් සිද්ධ වෙනකොට අපි ඒකේ ගිලිලා අරමුණ භුක්ති විඳිනවා. එතකොට අපිට ඒක පේන්නේ හැඟීම් මතුවෙනවා. ඒ හැඟීම් වලට වහනවා. ඉතින් අපි හැඟීම් නැසලා නැහැනේ. මේ පැවිදි අපි කවුරුත් අනාගාමී වෙනකම් අපිට හැඟීම් තියෙනවා. කාමරාගය සහ පටිඝය කියන කෙලෙස් දෙක අනාගාමී වෙනකම් තියෙනවා. කාමරාගය තියෙන තාක්කල් ඇලීම තියෙනවා. පටිඝය තියෙන තාක්කල් ගැටීම තියෙනවා. එතකොට ඇලීම් ගැටීම් රුචි අරුචිකම් අනාගාමී වෙනකම් තියෙනවා. එතකොට හැඟීම් නැති වෙන්නේ නැහැ. නමුත් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අර අරමුණු එක මුසු වෙනකොට සුපුරුදු විදිහට හැඟීම් අවදි වෙනවා. නමුත් ඒ අවදි වෙන හැඟීමට වහල් වෙනවද? එහෙම නැත්නම් ඒක යටපත් කරලා කාරණේ දකින්නට සිහිය පවත්වා ගන්න. දැන් මේවා කොච්චර කිව්වත් හරියට අපිට ස්පර්ශ වෙන්නේ ඒවා සිද්ධ වෙනකොට වෙනවා. දැන් මට මතකයි අපේ පන්සලේ වැඩ හිටිය කල්යාණ ධම්ම කියලා ලොකු හාමුදුරුවම ප්‍රේරුකාණේ නායක හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවෝ. නායක හාමුදුරුවන්ට කලින් උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ හොඳට නිරෝගීව හිටියා. හැබැයි හෘද රෝගයක් තිබුණා. දවසක් රාත්‍රියේ හොඳට කතා බහ කරලා hina වෙලා ගිහින් නිදාගත්තා. උදේ වුණොත් දොරකඩ මලකඩ. දැන් ගිහිල්ලා මලකඩ උස්සනකොට තාම ඇඟේ රස්නේ තියෙනවා. පපුව ගොර ගන්නවා. මම කිව්වා ලොකහරු අපවත් වෙලා නැහැ. අපි ඉක්මනට ඉස්පිරිතාලට අරයි යන්න. ඒතකොට වෙද මහත්තයෙක් ඉඳලා නාඩියල්ලා බලලා කිව්වා ගෙනහිල්ලා වැඩක් නැහැ. දැන් විනාඩි 15කට ඉස්සෙල්ලා කඩ ගිහින්. දැන් ඒ වෙනකොට මම පැවිදි වෙලා මම පැවිදි වුණේ අවුරුදු 14 දී. ඒ වෙනකොට මට අවුරුදු 23ක් හෝ 24ක් විතර. එතකොට පැවිදි වෙලා අවුරුදු 10ක් විතර. ඔය අවුරුදු 10ම මම මලකේවල් වල ගිහින් තියෙනවා. මරණය ගැන බණ කියලා තියෙනවා. එතකොට
මරණය නිසා දුක ඇති වෙච්ච මිනිසුන්ගේ හිත සනසලා තියෙනවා. පාංශකූල බලවල වලට ගිහින් තියෙනවා. මලමිනී දැකලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. හැබැයි දැන් මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවසේ මගේ මනසට මොකද්ද අමුතුම කම්පනයක් දැනෙන්නේ. අපි කියන්නේ නිකන් අර කරකෝලත් හැරිය වගේ කියන. ඒ වගේ නිකන් මොකද්ද හිතා ගන්න බැරි ප්‍රශ්නයක් මගේ මනසේ තියෙනවා. මම එදා සෑහෙන වෙලාවක් ලොකු හාමුදුරුවන්ගේ මිනිහ තැම්පත් කරලා තියෙන මිනි පෙට්ටිය ළඟට වෙලා වාඩි වෙලා මම කල්පනා කළේ මේ මොකද්ද සිද්ධ වෙන්නේ මගේ මනසට. දැන් මරණය ගැන මම දන්නේ නැති එකක් නෙමෙයි මේ. මමත් මැරෙන බව දන්නවා, ලොකු හාමුදුරුවෝත් මැරෙන්න පුළුවන් කියලා දන්නවා. නමුත් මේ මොකද්ද මනසට සිද්ධ වෙන්නේ? පිටුතුනේ අපි උගා වෙලාවට භාවනාව කියලා ලෝකෙ සිද්ධ වෙන දේවල් වල අනිත්‍ය බවයි, දුක් බවයි, අනාත්ම බවයි බෙද බෙදා බලනවා. හැබැයි ඒකත් එක්ක මනසට මොකද වෙන්නේ කියලා අපි සමහර වෙලාවට එච්චර හොයලා බලන්නේ නැහැ. එහෙම බැලුවේ නැත්නම් ලෝකෙ වෙන දේවල් ගැන අපි කොච්චර විචක්ෂණ වුණත් ඒකත් එක්ක මගේ මනසට මොකද වෙන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. එදා මම උගා වෙලා කල්පනා කළා ඇත්තටම මේ මනස විසින් ඇයිද මේක මේ තරම් ප්‍රතික්ෂේප කරන්නේ? ඇයිද මේ 아무තු කම්පනයක් නැවෙන්නේ? මේ නොදන්නා දෙයක් සිද්ධ වුනේ. නමුත් ඒක පිළිගන්න කැමති නැහැ. එහෙම කල්පනා කරනකොට තමයි අපටත් වැටහුනේ ඇත්තටම අපි හඳන්නේ දුක් වෙන්නේ කෙනෙක් මැරිච්ච නිසා නෙවෙයි කියන එක. අපිට එකවරක් බැලුවොත් නම් හිතෙන්නේ අනේ මැරිච්ච නිසා නෙවෙයි අඬන්නේ. එහෙම තමයි තේරෙන්නේ. මැරිච්ච නිසා අඬනවා නම් සමහර මරුණන් පස්සේ රතිජපත්තු කරා තුන්මා කන්දේ වල කිරිබත්තු යාගෙන කන්නේ. ඒක කොහොමද? කෙනෙකුගේ මරණය දුක නෑ. එතකොට එහෙනම් අපිට පේනවා සමහරුන්ගේ මරණය සතුට, සමහරුන්ගේ මරණය විතරයි දුක. ඒ කොහොමද? එහෙනම් මරණය ප්‍රශ්නයක් වෙන්න බෑ. එතකොට යම් මිනිහෙක් මැරෙනවා නම් හොඳයි කියලා බලාගෙන හිටියොත් ඒ මිනිහා මැරෙන එක අපිට සතුටක්. යම් කෙනෙක් ජීවත් වෙන එක හොඳයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ මිනිහගේ මරණය අපිට දුක. එහෙනම් මරණය ගැටලුවක් නෙවෙයි, ඒ පිළිබඳව අපේ සංකල්පය. ඒ පිළිබඳව අපේ චින්තනය. එතකොට ප්‍රියමනාපව හිටියෙන් පස්සේ ඒ පුද්ගලයා මැරෙනවට අපි කැමති නෑ. ජීවත් වෙනවා නම් තමයි කැමති. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පියෙහි විප්‍රයෝග දුක්. ඒ ප්‍රියගේ වෙන්වීමෙන් කටක බවක් දැනෙනවා. හැබැයි දැනෙන දෙයට වහල් වෙනවද? එහි පවතින ධර්මතාව වටහා ගන්න. වටහා ගන්න නම් අර අනිකකුගේ සිදුවීමක් දිහා බලන්න වගේ අපිට එළියට ඇවිල්ලා සිහි බුද්ධියෙන් ඒ දිහා බලන්නට පුළුවන්. එහෙම කල්පනා කරනකොට තමයි මට මතක් වුණේ පුංචිම කාලේ මගේ ජීවිතේ මම එහෙම දෙයක් කරලා තියෙනවා. මට එතකොට වයස අවුරුදු 3ක් විතරයි. අපේ ගමේ හිටියා ඥාතිත්වයෙන් අපිට කිරියම්මා වෙන්නේ. කිරියම්මා කියලා කිව්වට වැඩි වයසක් නෑ 30ක් 35ක් ඇති. ඒ අයට දරුවෝ හිටියේ නෑ අපේ පවුලේ අපි 9 දෙනෙක් මම බාලම. ඒ නිසා මාව තමයි එක්කන් ගිහිල්ලා හොරතල් කරන්නේ කැමැති කණ්ඩ කැමැති જાති අරන් දෙන්නේ අඳුන් අරන් දෙන්නේ. ඉතින් ඒ නිසා මගේ මනසේ ඒ අය කෙරෙහි ලොකු බැඳීමක් තිබුණා. අවුරුදු 30 35 වගේ කාලෙදී ඒ කාන්තාව පිය ගියා. පිළිකාවක්. තාම සත්පුරුෂ කාන්තාව. ගමේ හුඟා දෙනයි මල ගෙදර ගියා. අපේ ගෙදර අය ගියා. සියලු දෙනාම ಗುಣ කිය අඬනවා. දැන් ඇත්තටම මට දුකයි දැන්. දැන් මමත් අර මිනි පෙට්ටිය ළඟට වෙලා පිටියට ඉතලා මමත් දැන් අඬනවා. ටිකක් වෙලා අඬන ඉන්නකොට මට හිතුණා මට අඬන්න නැතුව ඉන්න බැරිද කියලා. ඊට පස්සේ මම අඬන එක නැවතුවා. එතකොට මට තේරුණා අඬන්න නැතුවත් ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට කල්පනා වුණා මට ඕන hina වෙන්න බැරිද කියලා. ඊට මම පිටිය පැත්තට හැරිලා අත් දෙකේ මූණ වහගෙන hina වෙලා බැලුවා. ඕන hina වෙන්න පුළුවන්. ඊට පස්සේ මම අභෞතිකව අඬන්න පටන් ගත්තා. එතන මම ඒක මොකට කළාද දන්නේ නැහැ. හැබැයි මට අද හිතෙනවා අපට ඕනනම් අදත් එහෙම කරන්න පුළුවන්. ඕනනම් යමක් ගැන අඬන්න පුළුවන්. ඕනනම් ඒ කාරණේ ගැන hina වෙන්න පුළුවන්. ඕනනම් නිහඬ වෙන්න පුළුවන්. ඕනනම් එහි පවතින ධර්මතාවය දකින්න පුළුවන්. ඒවා සිද්ධ වෙන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මත නෙවෙයි පිටුනේ. අපි ඒ කාරණේ දිහා දකින සිතන ආකාරයට.
එතකොට ඒ දකින්න සිතන ආකාරයේ ලෝකෙ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපි ගොඩනගා ගන්න දෙයක්. මේ අපේ මනසෙහි සිතුවිලි තියෙන දෙපැත්තකට. යහපත් අයහපත්. එකම කාරණේ සම්බන්ධව ඕනනම් මුලාව ඇති වෙන හැටියට හිතන්න පුළුවන්, ඕනනම් ප්‍රඥාව අවදි වෙන හැටියට හිතන්න පුළුවන් එකම කාරණේ සම්බන්ධව. ඕනනම් එකම සිද්ධිය සම්බන්ධව කෝපය ඇති කර ගන්න පුළුවන්, ඕනනම් සතුට ඇති කර ගන්න පුළුවන්. එකම කාරණේ. මේ විදිහට පිටුතුනේ අපිට එකම සිද්ධියක් ගත්තත් ඒ කාරණේ ගැන අපිට දෙපැත්තටම ඕන කල්පනා කරන්න, සිතන්න, දකින්න පුළුවන්. අපි ගොඩනගා ගන්න ආකාරයට කෙනෙක් කරන වරදක් පිළිබඳව අපට ඕන හිනා වෙන්න පුළුවන්, අපට ඕන කුපිත වෙන්න පුළුවන්, අපට ඕන අනුකම්පා කරන්න පුළුවන්, අපට ඕන කාරුණික වෙන්න පුළුවන්. කීයක් ජාති කරන්න පුළුවන් එක දෙයක් දිහා බලන එක සිද්ධියක්. එතකොට මේව අපට දැනෙන්න පටන් ගන්නේ ඇත්තටම අර දේවල් සිද්ධ වෙනකොට අපේ මනස දිහා බලන්නට පුළුවන්. ඒ නිසා අපි ටික ටික පුහුණු වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. අපි කොච්චර දේවල් දැනගෙන තිබුණත් ඒක තරම්ම වැදගත් වෙන්නේ නැහැ. ඒවා සිද්ධ වෙනකොට අපිට සිහිනුවණින් දකින්න බැරි. දැන් ওই පහුගිය කාලේ ලංකාවේ හිටපු තරුණ ස්වාමීන් වහන්සේ නමක් සිවුරැල්ල ගියා. උන්වහන්සේ සිවුරැල්ල නිකන් නෙමෙයි ගැණු ළමයෙක් එක්කලා විවාහ වෙලාම ගියා. හැබැයි ඉන්න කාලේ තාම හොඳට බල කිව්වා අභිධර්මයේ ගැන ගැඹුරින් ධර්ම කරුණු පැහැදිලි. දැන් මේ සම්පූර්ණ සිවුරැල්ල ගියාට පස්සේ එක එක්කෙනා දුරකථනයෙන් කතා කරලා අපෙන් අහනවා අවලාම්පුරු සිවුරැල්ල කියන්නේ ඇත්තද? මංකෝ මටත් ආරංචි වෙච්ච හැටියට එහෙම තමයි සිවුරැල්ල ගිහිල්ලා. විවාහත් වෙලා කියන්නේ ඇත්තද? ඔව් විවාහත් වෙලා කියනම නේද? එතකොට හාමුදුරනේ අපි කොහොමද මේ ධර්මයේ පිළිගන්නේ? අපි කවුරු ගැනද විශ්වාසය තියන්නේ? දැන් මෙහෙම යනකොට අපි මොකක් ගැනද විශ්වාසය තියන්නේ? අපි කොහොමද ධර්මයේ ගැන විශ්වාස කරන්නේ? මේ තරම් හොඳට බණ කියපු දැන් උන්වහන්සේ සිවුරැල්ල ඉස්සරින් දවසේ පිළිකුල් භාවනාව ගැන තමයි ධර්ම දේශනාව කරලා. අසුර භාවනාව. ඉතින් මෙහෙම වෙනකොට අපිට මොකද්ද පිහිට? අපි කොහොමද මේ ධර්මයේ ගැන පිළිගන්නේ? ඉතින් මම කිව්වා මට නම් ඒකමයි මේ ධර්මයේ ගැන පහදින්න තියෙන කාරණේ. එයි හාමුදුරුවෝ එහෙම කියන්නේ? මම හිතන්නේ පැහැදිලි කරලා දුන්නා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනයි ධර්මයෙන් රැකෙන්නේ. බණ කියන කෙනා රැකෙනවා කියලා නෑනේ කොහෙද? කොහෙවත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ බණ කියන කෙනා ධර්මයෙන් රැකෙනවා. එහෙම බුද්ධ දේශනාවක් නෑ. සිවුරු දරාගෙන ඉන්න කෙනා ධර්මයෙන් රැකෙනවා. එහෙම නෑ. කෙස් කපලා ඉන්න අය ධර්මයෙන් රැකෙනවා. එහෙම මොකුත් දේශනාවක් නෑ. ඔළුවේ කෙස් තියනවද නැද්ද? කලිසමද ඇඳලා ඉන්නේ සිවුරද? පන්සලේද ඉන්නේ ගෙදරද? බණ කියනවද නැද්ද? ඒව මේ ධර්මයෙන් රැකෙන්නට කාරණා නෙමෙයි. යම් කාරණයක් පැමිණෙනකොට ඒ කාරණේ දකිමින් එහිදී මනස පුහුණු කරන්න පුළුවන් නම් එතනදි රැකෙනවා. හැබැයි ගිය අවුරුද්දේ පුහුණු කරපු එකෙන් අද රැකෙන්නේ නැහැ. උන්වහන්සේ ඊට ඉස්සරලා බොහෝ අවස්ථාවල දැන් සමහරට ඉස්සරියෙන් දවසේ පිළිකුල් භාවනාව ගැන කියනකොටත් උන්වහන්සේගේ මනස හොඳට රැකගෙන තියෙන්නේ නැති. නමුත් පහුවද අවශ්‍ය මොහොත රැක ගන්න බැරි වුණා. ඉතින් බැරි වුණා නම් බැරි වුණා තමයි. අපි මොකක් කරන්නේ? පෙරේද රැකපු සීලෙන් අද රැකෙන්නේ නැහැ. ඊයේ පන්සල් රැක්කා කියලා අද අපිට කවුරු හරි හානියක් කරන්න එනකොට ඒ තරත්තා නසන්නට අර ඉදිරිපත් වෙනවා නම් මම මෙච්චර දවස් පන්සල් රැක්කා කියලා හරියන්නේ නැහැ. දැන් පන්සල් කඩනවා නම් ඒකෙන් විනාශය වෙනවා. මම මෙච්චර කල් බොරු කිව්වේ නෑ අද විතරමයි ඔය බොරුවක් කිව්වේ කියපු ගමන් අහුරන් ඒක කරන්නේ. ඉතින් මෙච්චර කල් සත්‍යවාදී වීම හරියන්නේ නැහැ. අද බොරුව කිව්වා නම් අද ඒකෙන් විනාශ වෙනවා. ඒ නිසා දෙකතුනේ අපි තේරුම් ගන්න ඕනේ. මේ පරණ රැකපුවෙන් අදට අපි රැකෙන්නේ ඒ මොහොතේ පැමිණෙන කාරණේ දකින්න අපිට පුහුණු කරන්න පුළුවන් නම් ඒකත් එක්ක යෙදෙන්න පුළුවන් නම් එහි හැසිරෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයා විතරමයි රැකෙන්නේ. ගිය අවුරුද්දේ දීපු බෙහෙත් වලින් අද හැදෙන රෝගයෙන් අපි රැකෙන්නේ නැහැ. ඒ ලෙඩ හැදෙන හැම මොහොතකම අපිට බෙහෙත් බොන්න වෙන්නේ. ඒ
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ඖෂධයක් හා සමානයි. එතකොට රෝග මතු නොවීම පවත්වා ගන්න පුළුවන් නම් තමයි හොඳ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. රෝග මතු වෙනවා. මතු වුණාමවත් අඩුතරමින්. රෝගය මොකද්ද? මෙහිමයි රෝගේ මතු උනේ. හේතුව මොකද්ද? ඒක වෙනස් කරන්නේ මෙහිමයි. ඒකට කරන්න ඕන මේකයි. අන්තිමට ටික හරියට තේරුම් ගන්න පුහුණු කරන්න. එතකොට ඊයලි රෝග වැළඳෙන්න නැතුව රැකෙන්නට පුළුවන්. එතකොට මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ගැටලුව මොකද්ද? හේතුව මොකද්ද? කොහොමද ඒක වෙනස් කරන්නේ? මොකක්ද ඒකට කරන්නේ? ඉතින් ඒ නිසා වෙනතුනේ මේ ධර්මයේ ප්‍රගුණ කරද්දී ඒක ගිහියාටයි පැවිද්දාටයි කියලා කාටවත් 아무තු සමාවක් නැහැ. 아무තු ගැළවීමක් අනේ මම ඒක දැනගෙන හිටියේ නැහැ. මට කවුරුවක් කිව්වේ නැහැ. මම නම් බෞද්ධයෙක් නෙමෙයි. මම වැඩි බණ අහලා තිබුණෙත් ඒ කතන්දර මොකුත් හරියන්නේ නැහැ. අදාළ හේතුව තියනවා නම් ඒකට අදාළ ඵලය. ඒ හොඳද නරකද කතා මොකුත් නැහැ ඉතින්. ඒ හේතුව නම් ඒකට ඵලය. ඒකද හොඳ නරක කියලා තමයි ඉඳලා. ඒ නිසා මේ ලෝක ධර්මයේ කියන එක පිළිබඳව කාටත් පොදු විශ්ව ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්නා ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට සුත්තමේ ඥානයේ වශයෙන් ගැඹුරු වැටහීමක් තියෙන්න පුළුවන්, දැනුමක් තියෙන්න පුළුවන්. චින්තාමේ වශයෙන් අපි තා සූක්ෂම විදිහට ඒවා පිළිබඳව සියුම් විදිහට හිතලා වටහාගෙන තියෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒවා සිද්ධ වෙනකොට සිත පිළිබඳව, කය පිළිබඳව, ලෝකයේ පිළිබඳව ඒවා සිදු වෙනකොට අපිට පුහුණු කරන්න බැරි නම් අපි පරාජය. ඒ නිසා එතනමයි අපිට ධර්මයේ පුහුණු කරන්න තියෙන තැන. එතනමයි අපේ දුර්වලකම අපිට දකින්නට තියෙන තැන. මට මතකයි මේට අවුරුදු කීපයකට ඉහතදී ධර්ම දේශනාවකට යන්න සිද්ධ වුණා විහාරස්ථානයක. මම ඊට කලින් ඒ පන්සලට බණ කියන්න ගිහිල්ලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් බණකට යනකොට විනාඩි 5කටවත් කලින් අපි යන්න උත්සාහ කරන්නේ. මොකද නැත්නම් මිනිස්සු ඇවිදින් බලාගෙන ඉන්නවා. ඇය ගණන් සමහර හාමුදුරු වෙනකන් කියලා. ඉතින් ශ්‍රද්ධාව තියන අය නම් අනේ හාමුදුරන්ගේ වාහනේ කැඩලත් දන්නේ නැහැ, මොකක් වෙලාද දන්නේ නැහැ කිය දුකෙන් ඉන්නවා. සමහර මිනිස්සු බැන ඉන්නවා. අපි මේ වැඩත් පාලු කරගෙන මෙතන ඇවිල්ලා ඉන්නවා. හාමුදුරන්ට බැන වෙලාවට එන කොහොම කියේ බැන නිකන් පවුල් සිද්ධ කරගන්න පිටත් අනන්තවත් ඉන්නවා. ඉතින් කොයි කවුරුත් ඉතින් බණ කියන අපි සාදර්ශනපන්න වෙන්න ඕනේ. ඒ නිසා විනාඩි 5කටවත් කලින් කොහොම හරි බණ කියන තැනට යන්න තමයි හැමදාම උත්සාහ කරන්නේ. දැන් මේ පන්සලට කලින් ගිහින් තිබුණ නැති නිසා පාරවල් අහහා ගියා. අන්තිමට පාර වැරදුනා. විනාඩි 10ක් විතර පරක් වුණා පන්සලට යන්න. එතකොට කොහොම ගියා වුණත් පන්සලට ගිහිල්ලා වාහනේ දැස්ස ගමන් අපි කරන්නේ සංඝවාසයට ගිහිල්ලා වැඩිහිටි හාමුදුරුවෝ නමක් ඉන්නවා නම් වන්දනා කරනවා. තරුණ බාල හාමුදුරුවෝ නමක් ඉන්නවා නම් කතා බහ කරලා තමයි ධර්මාසනයට යන්නේ. ඒ අපේ චාරිත්‍රය. දැන් මේ පන්සලට ගිහිල්ලා වාහනේ බහිනකොට මොන්න දායක මහත්තයෙක් මුතු කුඩේ උස්සගෙන දුවගෙන ආවා වාහනේ ළඟට. මම ගෝ මහත්තයා අපි පොඩ්ඩක් ආවාසයට ගිහිල්ලා ලොකු හාමුදුරන්ට කතා කරලා. නෑ දැන් පරක් වෙලා තියෙන හාමුදුරනේ කෙලිම ධර්මාසනයට යන්න කිව්වා. ලොකු හාමුදුරුවෝ එතනට එන්නම් කිව්වා. දැන් ඊට පස්සේ මට කියන්න දෙයක් නෑ නේ. මම ඉතින් එහෙම ධර්මාසනයට ගියා. ඊළඟ වාඩි වුණාට පස්සේ ලොකු හාමුදුරුවෝ වැඩියා. වැඩලා දැන් මයික් එක අරගෙන පිළිගැනීම කරා. දැන් කියන මොකවත් නැහෙන්නේ බණ කියන්න දාලා තියෙන බෆල් කීපයක්. ඊට වඩා දෙතුන් ගුණයක් සද්දෙන් ස්පීකර් එකකින් පිරිතක් දාලා. දැන් පිරිත සද්දේ යට කරගෙන මේ බෆල් එකෙන් කොහොමවත් කතා කරන්න බෑ. දැන් බෆල් එකේ කියන්නේ කොහොමවත් ඇහෙන්නේ අර ස්පීකරෙන් එන පිරිතත් එක්ක. දැන් මම කල්පනා කළා හාමුදුරුවෝ හදිස්සියට එන වඩින්න ඇති පිරිත නවත්තන්න බැරි වෙන්නේ. දැන් ගිහිල්ලා නවත්තයිනේ කියලා මම හිතුවා දැන් හාමුදුරුවෝට පිළිගැනීමේ කතාව කරලා මයික් එක මට දීලා වැඩි. දැන් මම පන්සිල් දෙනවා. මොකුත් ඇහෙන්නේ නැහැ. පන්සිල් දීලා ඉවර වෙනකම් බලුවා පිළිත නවත්තන පාටක් නැහැ. ඒක දිගටම යනවා. දැන් මම කල්පනා කළා මේ මොකද්ද මේ වෙන්නේ? දැන් පිළිත පොයි බලපොයි දෙකක් එකපාර කරන්න බෑ. එහෙනම් සමහර විට දැන් මේ දායකයෙක් එකතු වෙලා බණට ආරාධනා කළාට හාමුදුරුවන්ගෙන් අවසර ගත්තේ නැද්ද දන්නේ නැහැ. හාමුදුරුවෝ තරහට දන්නේ නැහැ පිළිත දාලා තියෙන කියලා මට කල්පනා. එතකොටම දැන් දායක මහත්තයෙකුට මම කතා කරලා කිව්වා මහත්තයෝ පොඩ්ඩක් හාමුදුරුවන්ට ගිහිල්ලා කියන්න මේ පිරිත නවත්තන්න කියලා මේකත් එක්ක මොකුත් බණ ඇහෙන්නේ නැහැ. දායක මහත්තයා ගිහිල්ලා ටිකකින් ඒකට හාමුදුරුවෝ ඒක නවත්තන්න බැරිලු කියලා කිව්වා.
දැන් ඊට පස්සේ මට කල්පනා කප්ස් එකටම අමනාපෙට තමයි දැන් මේ වැඩේ කරන්නේ. එතකොට මට මතක් වුණා පන්සලකට යන්න හදනකොටම දායක මහත්තයා යන්න නොදී මෙහාට එක්කම එහෙනම් එකත් එකට මෙහෙම කරන්න ඇත්තේ පන්සලකට ගිහිල්ලා හාමුදුරුවොත් එක කතා කළොත් ප්‍රශ්නේ දුරදිගයයි කියලා වෙන්න ඇති. එහෙනම් දායකින්ගේ හිතුවක්කාරකමට බනල ඇස්ති කරන්න ඇති. හාමුදුරුවන්ගෙන් අවසර ගන්න නැතුව ඇති. දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා තමයි මාව පිටමගින්ම ධර්මාසනයට වැඩම කෙරෙන්නේ. දැන් මගේ මනසේ එන සැකය තහවුරු වෙන්න එක එක කාරණා එකතු වෙනවා. ඊට පස්සේ මම කොයිකටත් කියලා දේවතා ආරාධනාවක් කරලා ආයෙ පොඩි හාමුදුරුවෝ මම ධර්මශාලාවේ පිටපත් යනවා දැකලා පොඩි හාමුදුරුවන්ටත් මම කතා කරා. කතා කරලා මම කවනේ හාමුදුරුවනේ මේ බණ කියනවා මොකක්ද ඇහෙන්නේ. ඒ නිසා මේ පිරිත නවත්තන්න බැරි නම් මේක පොඩ්ඩක් අඩු කරන්න කියන්න. ඉතින් මේ මොකක් චාරිත්‍රයක්ද දන්නේ නැහැ නේ හැමදාම පිරිත් දාන්න යනවා. ඒ නිසා පිරිත නවත්තන්න බැරි නම් පොඩ්ඩක් අඩු කරන්න. පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා ගිහලා හාමුදුරුවනේ ඒක අඩු කරන්න බෑ මේක වැඩි කරන්න කියලා ස්පීකරේ වැඩි කළා හූ ගාන මට්ටමට ඒක වැඩි. අරගේ හූ සද්දෙත් එකලා බල්ලෝ රාජ්‍යයක් ඇවිල්ලා තපෝනේ දීලා කෑ ගහනවා බල්ලෝ. දැන් බඩ කියනවා තියා මෙතන යුද පිටිය වගේ. දැන් මං කල්පනා කරලා දැන් කාටද මම කියන්නේ. ලොකු හාමුදුරුවන්ටත් බලවන්නේ. පොඩි හාමුදුරුවන්ටත් බලවන වාස්තේ දායකින්ටත් ඕනේ ඕන නගල බල්ලෝ ටිකක් බලනවා. එතකොට දැන් බල්ලන්ටත් ඕනේ කාටවත් ඕනේ හැබැයි මම බණ කියන්න ඕනේ දැන් පැයක්. දැන් මං කල්පනා කළා මම මොකටද නිකන් දුක් විඳින්නේ. එන හොඳ වැඩක් කරන්න විනාඩි 5ක් විතර බණ කියන මාත් නැගිටලා යනවා යන්න. එතකොට කට්ටියටම තේරෙයි මොකද්ද උනේ කියලා මට හිතුණා. හිතනකොට මට කල්පනා වුණා දැන් පරිගන්න නේද හිතෙන්නේ. දැන් මේ මට රිද්දුවට අයිතපල්ලා මමත් කරන්නම් කියලා තමයි දැන් මේ අනික් අතට මනස වැඩ කරන්නේ. මට කල්පනා වුණා ඒක කොහොමවත් කියලා දෙන්නේ. අපි ඉවසන්න ඕන ඇත්තටම මේ වගේ තැනක ඉවසන්න බැරි කාරණයක් පැමිණෙනකොට නේ ඉවසන්න ඕන. වෙන මොකේද ඉවසන්නේ? කරුණක් නැත්තම් මොකක්ද ඉවසනවා කියලා කියන්නේ. එතකොට ඉතින් නිකන් ඉන්නද තියෙන්නේ? ඉවසනවා කියන එකක් කරන්න තියෙන්නේ. දරා ගන්න බැරි එකක් එනකොට එහෙනම් ඉතින් ඇත්තටම ඉවසනවා කියන එක පුහුණු කරන්න ඕන මේ වගේ තැන්වලදී. මෙතන ඉවසන්න බැරි නම් මොකද්ද මගේ ඉවසීම? ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕන මෙතන ඉවසන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම අදිස්ථාන කරගත්ත හරි කමක් නැහැ. ලොකු හාමුදුරන්ට බණ එපා වුණා, පොඩි හාමුදුරන්ට එපා වුණා, දායකින්ට එපා වුණා, බල්ලන්ට එපා වුණා කවන්නේ. අද මම පැයක් බණ කියනවා. අද මම බණ කියන්නේ අනුන්ට නෙමෙයි මම අද උත්සාහ කරන්නේ මට පුළුවන් මේ ඔක්කොම ප්‍රශ්න අතරේ පැයක් හිත නරක කරගන්න නැතුව මනස සංසුන් කරගෙන අදාළ කරුණු ටික පැහැදිලි කරන්න පුළුවන් මට. ද්වේෂය පාලනය කරගෙන. ඒක මම අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවී ඉන්නේ කොහොමද කියන මාතෘකාව හැටියට යොදාගෙන බණ කියන්න පටන් ගත්තා. දැන් හැම තත්පරයකම සිහියෙන් ඉන්න ඕන පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් ඇතුලෙන් කෝපය මතුවේ. ඊට පස්සේ බොහොම කල්පනාවෙන් බොහොම උත්සාහයෙන් ධර්ම දේශනාව කරගෙන ගියා. විනාඩි 10ක් විතර යනකොට අර සත්‍යගත ඔක්කොම අතරේ දැන් මිනිස්සු සියලු දෙනාගේම අවධානය මගේ පැත්තට යොමු වෙලා තියෙනවා. දැන් අච්චර සත්‍යගත අතරේ හැමෝම දැන් මුදල් මිනිස්සු හිටියේ දරුවක් අතර අර පැත්තේ මේ පැත්තේ ඔක්කොම ඇහෙනේවත් එකලා බොහොම වික්ෂිප්තව හිටියේ. දැන් විනාඩි 10ක් විතර ඔක්කොම මනස බොහොම එකක කරගෙන මගේ පැත්තට අහුම්කම් දීගෙන ඉන්න බව පේනවා. දැන් ඉතින් මට අහුම්කම් දුන්නත් එකයි නැතත් එකයි සියලු දෙනා මෙතනින් නැගිටලා ගියා. පැයක් බණ කියලා තමයි නවත්තන්නේ කියලා හිතාගෙන තමයි මම පටන් ගත්තේ. ඔක්කොම නැගිටලා ගියත් කවන්න. දැන් මම පැය එකයි කාලක් විතර බණ කිව්වා. මට හිතෙනවා මගේ ජීවිතේ කරපු හොඳම ධර්ම දේශනාවක් කියලා ඉතින් දේශනාව කරලා ඉවර වුණාට පස්සේ ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා මයික් එක අරගෙන ඉතින් අපට පුණ්‍ය අනුමෝදනා කරලා මම ධර්මාසනෙන් දැහලා උන්වහන්සේත් එක්කම සංඝාවාසෙ පැත්තට කතා කර කර ගියා. යනකොට උන්වහන්සේ කිව්ව කතාවල මගේ ඇඟ හිරි වැටුණා. මම බැරි වෙලාවත් විනාඩි 5න් 10න් බඩ නවත්තලා ගියා නම් මගේ ජීවිත කාලෙම පසුතැවෙන්න නේද මට සිද්ධ වෙන්නේ කියලා. මොකද උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ කියනවා අනේ හාමුදුරනේ මේ දායක පිරිසක් අපිට මෙතන මේ ඉඩම අරගෙන පූජා කළා. ඉතින් මේ පන්සල
ඉතින් අපිට වැඩි දායක පිරිසක් නැහැ. බොහොම ටික දෙනෙක් තමයි ඉන්නේ. දැන් මේ පන්සල හදනකොට මේ තාප්පෙන් එහා පැත්තේ පරණ පන්සලක් තිබුණා. දැන් උන්වහන්සේලා අපි මෙතන පන්සල හැදුවත් ටිකක් විරුද්ධයි. ඒ නිසා හැමදාම මෙතන පින්කමක් කරනකොට ඒකට විරුද්ධව එහා පැත්තේ මොකක් හරි සද්දයක් දානවා. දැන් අද බල තියෙන නිසා තමයි ඔය හයියෙන් පිරිතක් දාලා තියෙන්නේ කියලා කිව්වේ. ඒක ඕක කලින් කිව්වා නම් හරියට මේ පන්සලේ නෙවෙයි එහා පන්සලේ පිරිත දාලා තියෙන්නේ. දැන් අර උපාසක මහත්තයාට කිව්වහම එයා කිව්වේ ඒක නවත්තන්න බැරිලු කිව්වා. පොඩි හාමුදුරුවන්ට කිව්වම උන්වහන්සේ කිව්වා ඒක අඩු කරන්න බෑ මේක වැඩි කරන්න. දැන් කවුරුත් ඒ වෙනකම් මට කිව්වේ නැහැ. මේක මේ පන්සලේ ප්‍රශ්නයක් නෙවෙයි එහා පන්සලේ ප්‍රශ්නයක් කියන එක මට ඒ වෙනකම් කිව්වේ නැහැ. දැන් අර මගේ මනසේ මතුවෙච්ච සැක සංකා මතුවෙන්න ප්‍රශ්න ඇති වෙන්න අදාළ දේවල්ම තමයි එකතු වෙන්නේ. හැබැයි ඒකත් එක්කලා මම හිතනවක් කරගෙන නැගිටලා ගියා නම් එහෙම මට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා ඒ සිද්ධියත් එක්ක. උන්වහන්සේලා ඒ තරම්ම අසරණයි. උන්වහන්සේට කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් අර හාමුදුරුවෝ පිළිබඳව අමුත්තක් අමනාපයක් ඇති වෙයි කියලා තමයි සමහරට මට ඒක කියන්නත් නැතුව ඇත්තේ. එහෙම කියන එක සුදුසු නැහැනේ. ඉතින් උන්වහන්සේලාත් ඔක්කොම යට කරගෙන ගිලගෙන හිටියා. මාන්සියල්ලා ඉර කරගෙන හිටියා. අන්තිමට මට එදා කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ අපට මේ විදිහට මේ මනසේ ස්වභාවය තේරුම් කරලා නොදුන්නා නම් මේවා පාලනය කරගන්න හැටි අපිට කියා දීලා නොතිබුණා නම් මේ ධර්මයේ ඇත්තටම අපි යෙදෙන්නේ නැතිනම් ජීවිතේ මොනතරම් පසුතැවෙන්න කාරණා අපිට එළඹෙනවද කියලා මට එදා කල්පනා වුණා. මේ උදාහරණයක් හැටියට මම කිව්වේ වෙනතුනේ අපිට ඔය වගේ හිතාගන්න බැරි තරම් කටුක අවස්ථා ජීවිතේ එන්න පුළුවන්. ඉතින් එතනනේ තමයි ඇත්තටම අපිට මේ ධර්ම පිහිට කරගන්න. මේ ධර්ම ප්‍රායෝගිකව භාවිතා කරන්න. අපේ මානසික ස්වභාවය, අපේ මනස කුපිත වෙන හැටි, ඒ කෝපය අවදි වෙන්නට අපේ මනස ක්‍රියාත්මක වෙන හැටි. එතකොට ඇයි අපිට ඒවා පාලනය කරගන්න බැරි? ඇයි අපිට ඒවා දිහා දකින්න බැරි? මේ හැම දෙයක්ම දකිමින් අපේ සිත පුහුණු කරන්නට අවශ්‍ය වෙන්නේ ඒවා මත වෙන අවස්ථා. ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තානුපස්සන සතිපට්ඨානයේ සිටින ද්වේෂ සිත මත වෙනකොට වෙදේව හොය දඟලන එක නෙමෙයි මේ ද්වේෂ සිතයි කියලා කියන්නේ මේක දිහා බලන්න. ඒක තමයි භාවනාව. ඒක තමයි සතිපට්ඨාන. ඒක තමයි විදර්ශනා. ද්වේෂ සිත ඇතිවෙනකොට මෙත්තාව හොය දඟලන්න ඕනේ නැහැ. ද්වේෂ සිත ඇතිවෙනකොට මෙත් වඩන්න පුළුවන් නම් ඒකත් භාවනාවක් තමයි. හැබැයි ඒකට කියන්නේ සමතයයි කියලා. ඇයි ඒකට සමතය කියන්නේ? අරමුණෙන් මගේ අරලා ගිහිල්ලා මනස සංසුන් වෙන අරමුණක මනස පවත්වාගෙන සංසුන් කරනවා. දැන් අනිකාගේ දුර්ගුණය ගැන හිතනකොටනේ අපිට කෝපය මතුවෙන්නේ. ඒක අයින් කරලා අපේ මනසට සහනය ඇති වෙන යහපත් අරමුණක මනස පවත්වනවා. ඒකටත් කියන්නේ භාවනාව කියලා තමයි. හැබැයි ඒකට කියනවා සමත භාවනාව. ඒකට සමත කියන්නේ කෙලෙස් සමනය කරනවා. අර ආපුදේශය යට කරලා වෙන හොඳ තත්ත්වකින් මනස තියෙන එකට පවත්වාගෙන යනවා. ඒතකොට ඉතින් ප්‍රශ්නේ ඉවරයි තමයි. හැබැයි විසඳිලා නැහැ. විදර්ශනාව කියලා කියන්නේ එහෙම මාරු කරන්න යන්නේ නැතුව අර එන එක දිහාම සිහියෙන් බලලා ඒකම විනිවිද ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක ටිකක් අමාරුයි. ඒක ටිකක් කර්කශයි. ඒකටත් යක්කිසි සංසුන් බවක් මනසේ තියෙන්නේ. ඒ නිසා අපි ටික ටික පුහුණු කරන්න ඕනේ. බැරිම නම් ඉතින් මගේ හැරලා මනස වෙන අරමුණකට ගෙනිච්චට කමක් නැහැ. මනස වෙන අරමුණක තියාගෙනත් ඉන්න බැන්න නැගිටලා ගියත් කමක් නැහැ. බැරිම නම් ඒක හැබැයි ජයග්‍රහණයක් නෙමෙයි. අපි පුහුණු වෙන්න ඕනේ ටික ටික. එතනම ඉඳගෙන මනස ඒකෙම තියාගෙන ඇයි මට බැරි කුපිත නොවි. පිටුතරේ අපි නිවන් දකින්නවා කියන මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? කෙලස් නැසනකනේ. කෙලස් කියන්නේ මොනවද? ලෝකයේ සිද්ධ වෙන දේවල් වලින් අපේ මනස කෙලසෙනවා. එතකොට අපි නිවන් දකින්නට කියලා පුහුණු කරන්න ඕනේ මොකක්ද? ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් අපේ මනස කෙලෙසෙන්නේ නැතුව තියාගන්න. එහෙනම් ඉතින් කෙලෙසෙන අවස්ථාවල සිහි කල්පනාවෙන් මනස දිහා බලන්න ඕනේ. කොහොමද කෙලෙසෙන්නේ? මොනවද හේතු? ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද? ඒකට මොකද්ද කරන්න ඕන? අන්න එහෙම කරගෙන යනකොට අපේ මනස නොකෙලසී පවතින්නට පුහුණු වෙනවා. යම් අවස්ථාවක ලෝකෙ මොනවා වුණත් අපේ මනස කෙලෙසෙන්නේ නැති තත්ත්වයට ආවහම අන්තිදාට එතනත්තා ලෝකෝත්තරයි කියලා කියනවා. එයි
ලෝකේ හිටියට ලෝකේ කැළඹෙන හැටියට තමන්ගේ අතුල කැළඹෙන්නේ නැහැ. දැනට අපි ලෞකිකයි කියලා කියනවා. ඇයි අපිට ලෞකිකයි කියන්නේ? ලෝකේ කැළඹෙන අපි කුලප්පු වෙනවා. අපේ අතුලත් කැළඹෙනවා. අපේ මනසත් කෙලෙසෙනවා. ලෝක දේවල් සිද්ධ වෙන්නේ ඒවත් එක අපිත් කෙලෙසෙනවා. ඇයි අපි ඒවා මුක්ති වෙන නිසා. අපි ඒකේ බැස ගන්න නිසා. අපි ඒකේ කිමිදෙන නිසා. අපිට ඒවා එළියෙන් බලලා අවබෝධ කරගෙන ඒ අනුව මනස පුහුණු කරන්න පුළුවන් නම් අපිට හුඟා දේ පහසුවෙන් සමබර කරගන්න පුළුවන්. ඒ නිසා ටික ටික පුහුණු වෙන්න ඕනේ. ඒ අසුදේ ඒ සිතුදේ ඇත්තටම සිද්ධ වෙනකොට තමන්ගේ මනස සිද්ධ වෙනකොට තමන්ගේ කය තුල සිද්ධ වෙනකොට බාහිර ලෝකයේ සිද්ධ වෙනකොට මට බැරිද ඒක භුක්ති විඳින්න නැතුව සිහියෙන් ඉදිහා බලන්න. මොකද්ද භුක්ති විඳිනවා කියන්නේ? කනවා කියන එක විතරක් නෙමෙයි. අපි මේ පසින්දුරන්ගෙන්ම දේවල් ඇතුළට අරගෙන විඳිනවා. කනෙන් ඇහෙන දේ භුක්ති විඳිනවා මනස. දැන් භුක්ති විඳින එකට හොඳම උදාහරණයක් තමයි ඔය අපි මම විද්‍යාලයක පිරිවෙනේ ඉන්න කාලේ පිරිවෙන් දින උත්සවයක් කිට්ටුවේදී අපි යෝජනා කළා අපි ශ්‍රමදානයක් තියෙනවා. දැන් හාමුදුරු 100ක් විතර එහි නවාතැන්ගෙන ඉන්නවා පිරිවෙනේ ඉගෙන ගන්න තව පිටුත් හාමුදුරුවන්ව දැන් කොහොම එකතු වෙලා වත්තපිටිය සුද්ධ පවිත්‍ර කළා. කරනකොට විහාර මණ්ඩලයේ තිබුණා ලොකු කොන්ක්‍රීට් තාළුවක් මම කිව්වා මේකත් අපි අයින් කරමු මේක මෙතනට වැඩක් නැහැ කාලෙක ගතේනවා අතුපතු ගන්නත් නැහැ. පස්සේ ඒක ඉස්සුවාවේ කීප දෙනෙක් එකතු වෙනවා. මගේ පැත්තට මං විතරයි අනිත් පැත්තට හාමුදුරු කීප දෙනෙක් එකතු වුණා. එකපාරට අර පැත්තෙන් ඉස්සුවා මගේ පැත්තෙන් පාත් වුණා කෙලින්ම කකුල උඩින් ගියා. කියලා බාපට ඇඟිල්ල නියපොත්ත එහෙම අබරවගෙනම ගියා. දැන් කෙළවරේ පොඩ්ඩක් ඉතුරු වුණා. දැන් මේක ලේ ගලනවා ඉක්මනට ළඟ තිරිච්ච මේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගියාට පස්සේ දොස්තර මහත්තයා අර තුවාලෙටම විද්දා බෙහෙත. ඉරිවැටෙන්න කියලා විද්දේක ඉරිවැටෙන්නේ අම්මෝ විතුරු කැලක් කලවලා දාලා මේකට බෙහෙත් දෙනවා. දැන් මම පසුදා කකුල වෙලාගෙන ඉන්නවා. ඒක හාමුදුරුවෝ මගෙන් ඇහුවා කකුල මොකක් වෙලාද? දැන් මම විස්තර කළා. මේ මම විතර දාරේ කරනකොට අර කොන්ක්‍රීට් ලෑල්ලක් තිබුණා. අපි ඒක ඉස්සුවා මගේ කකුල උඩින් ගියා. නියපොත්ත අමරවගෙන ගියා. ඊට පස්සේ බාගෙට ගැලවුණා. දොස්තර මහත්තයා මෙහෙම බෙහෙත් දීලා. දැන් මේක කියනකොට අහහුරු ඇස්පිල්ලන් නොගහ ඔකහගෙන හිටියා. ඉතින් එක පාරටම පොල් කඳක් වගේ ඇදගෙන ගත්තා. ඒක සම්මුක්ති විදිනවා කියන්නේ. දැන් තුවාලේ තියෙන්නේ මගේ කකුල. මම කෙලින් ඉන්නවා. අහගෙන හිටපු එකනා කලන්තය දිලා. ඒකට ඇයිද අර අහගෙන ඉන්නවා විතරක් නෙවෙයි. ඒ ඉන්න ගමන් අරක විඳිනවා බලන්න. ඒකට තමන්ට රොත්තු දෙන්නත් කරනවා. ඒව හරි පුදුමයි වෙනතුනේ මානසික සිද්ධ වෙන දේවල් දැන් අද අත්විඳපු දෙයක්. අපි මේ ප්‍රේමසාන්ත මහත්තයත් එක්කලා මම ටිකක් ඇවිදින්න ගියා බලා. ඊට පස්සේ අර තියෙන මොකද්ද මේ ෆී ලයිෆ් කියලා අර මාළු ඉන්න තරම් ඒකට ගියා. ඒකේ ඇතුල් වෙන තැනම අර කොන්ක්‍රීට් පාලම ළඟ අර වටේට කැරකෙනවා තියෙන රවුම වගේ. දැන් ඇත්තටම පාලම හෙලවෙන්නේ අර වටේ කැරකෙන්නේ. ටිකක් වෙලා බලන් ඉන්නකොට අර කුංචි කාලේ අපිට මතකයිනේ බස් එකේ වාඩිලා ඉන්නකොට එහා පැත්තේ බස් එක යනකොට මේ බස් එක යනවා වගේ හිතෙන්නේ. ඒ වගේ දැන් ටිකක් වෙලා බලන් ඉන්නකොට අරක කැරකෙනවද පාලම කැරකෙනවද කියලා එකපාරට සංඥාව මාරු වෙනවා. ඒ සංඥාව වෙනස් වෙච්ච ගමන් දැන් මම එහෙම දෙපැත්තට කර බැලුවා. දැන් වටේ කැරකෙනවා කියලා බැලුවෙන් පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉතින් බලන්න ඉන්න පුළුවන්. හැබැයි පාලම නේද කැරකෙන්නේ කියලා සංඥාව මාරු කරපු ගමන් අපිට කෙලින් ඉන්න බැහැ. ඒ සංඥාව වෙනස් වෙච්ච ගමන් මම අඩිය තියලා බැලුවා නිකන් වෙදිකාරයෙක් වගේ වීසි වෙනවා. කකුල තියලා නැති තියෙන්නේ. දැන් පාලමේ මොනම හෙලවීමක්වත් නැහැ. අර වටේ තියෙන එකයි කැරකෙන්නේ. බිත්තිය කැරකෙන්නේ. නමුත් මේ පාලමයි කැරකෙන්නේ කියන තැනට සංඥාව මාරු කරපු ගමන් තන්නේ කරම අපේ සමබරතාවය නැතු ඉලා අපි විශ්ලේෂණය වැටෙනවා. ඉතින් මම සෑහෙන වෙලාවක් එතන එහාට මෙහාට සංඥා දෙක දෙපැත්තට මාරු කර ඉඳලා බැලුවා. මම කවුරු ඔක්කොම ගෙනල්ලා මෙතන හිතගස්සවල මේක පෙන්වන්න තරම් වටිනවා. මේ සිද්ධ වෙන සිද්ධිය කියලා ඒ තරම්ම මනසින් එක පොඩි සංඥාවයි වෙනස් වෙන්නේ මුළු කයම වෙනස් වෙනවා.
ඒවා හිතා ගන්න බැරි තරමට පිටුනේ මේ නාම රූප ධර්මයන් එකිනෙක බද්ධ වෙනවා. අපි සිතින් ගන්න දේ ගතට තරම බලපානවා. ගතින් ගන්න දේ අපේ සිතට තරම බලපානවා. එතකොට ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ නාම රූප ධර්ම එකින් එකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන හැටි. එතකොට අර භුක්ති විඳිනවා කියන්නේ අර කනින් අහන දේ මනසින් ගත්තන් පස්සේ දැන් ඒක අර මනසින් මවමව විඳිනවා. විඳිනකොට මේ තමන්ට වෙන්න වගේ වේදනාව පීඩාව දැනලා ඔරොත්තු දෙන්න තියෙනවා. දැන් මම මිනිස්සු උසකින් වගේ වැටෙනකොට සිහිනත් වෙන්නේ ඒ වේදනාව ගැන සංඥාව දැඩිව ගන්නකොට ඒක විඳින්න කය කැමති නැහැ. එතකොට සියල්ලම අර සංඥා දැනීම එකවරම අවශ්‍ය කරනවා. මොකද ගන්න ලෑස්ති නැහැ. මේ විදිහට පින්නසුනේ මුක්ති විඳිනවා කියලා කියන්නේ ඔය ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ඒවා විතරක් නෙවෙයි අපි මනසින්ම හිතන අතීත දේවල් වර්තමාන දේවල් අනාගත දේවල් දැන් සමහරවිට අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පුටුව උඩ ඉඳගෙන නිකන් කල්පනා කරගෙන ඉන්නවා. ගිය අවුරුද්දේ මෙහෙම වුණා කියලා හිතනකොට දැන් බැනපු මනුස්සය ඇත්තෙත් නෑ අපි මෙතන ඉඳලා වත් වෙනවා. දැන් ගිය අවුරුද්දේ වෙච්ච දේ මේ කල්පනා කරා. මෙතන ඉඳලා වත් වෙලා කුපිත වෙනවා. එහෙම නැත්නම් රාගයට අදාළ අරමුණක් අවුරුදු 5කට ඉස්සරලා සිද්ධ වෙච්ච එකක් අද සිහි කරනවා. ඒතර ඒ සිද්ධි ඔක්කොම ඉවරයි. දැන් ඒව අතීතයට එකතු වෙලා. හැබැයි මේ පුටුවේදී ඉඳන්දි රාගය මතුවෙනවා. ඒ කොහොමද? ඒ අතීත අරමුණ අපි භුක්ති විඳිනවා. අනාගතය ගැනත් එහෙමයි. අනාගතේ තව අවුරුදු 10කින් මම ඔත්පොළ වෙයිද දන්නේ මට මේ අසනීප හැදෙයිද දන්නේ මට සලකන්න කෙනෙක් ඉඳීද දන්නේ. ඒතකොට තාම සිද්ධ වෙලා නැහැ. හැබැයි දැන්පස්සේ අපි බය වෙලා තැතිගෙන නිින්ද යන්නේ කෑම කන්න. එහෙම ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඔය විභාග වලට එහෙම ළමයි යන්න ලෑස්ති වෙනකොට විභාගෙ කිට්ටු වෙන්න මොකද වෙන්නේ? තැතිගෙන වැඩි. දැන් තාම විභාගෙ ලියලා නැහැ. ලියලා ඉවර වෙලා ලැබෙන ප්‍රතිඵලය කල්ලාතුම් භුක්ති විඳිනවා. විභාග ශාලාව පෙඩපෙණි කලන්ත දාලා වෙනවා. මේ විදිහට පිනතුනේ හැම විටම අපේ මනස අර සංඥා අරගෙන ඒවා විඳින්න ගියාට පස්සේ අපේ සමබරතාවය නැති වෙනවා. එහි හැබෑව අපිට දකින්නට බැහැ. ඒ නිසා සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අතීත අරමුණු උනත් අනාගත අරමුණු උනත් ඒවා හිතුවට කමක් නැහැ. අතීතය අනාගතය අමතක කරලා දාන්න කියන එක නෙමෙයි. එහෙම අමතක කරලා අපිට ජීවත් වෙන්න බෑ. අතීතයේ සිහි කළාට වරදක් නැහැ. රහතන් වහන්සේලා පුබ්බේ නිවාස අනුස්සති ඥානය කියලා මොකක්ද කරන්නේ? අතීතයේ සිහි කරන්නේ. සිහි කිරීම වරදක් නැහැ. භුක්ති විඳින්න නැතුව. අනාගතය ගැන හිතලා සැලසුම් කරාට කමක් නැහැ. ඒක භුක්ති විඳින්න නැතුව. වර්තමානයේ ඕන දෙයක් පරිහරණය කළාට කමක් නැහැ. භුක්ති විඳින්න නැතුව. මේවා ටික ටික පුහුණු කරන්න ඕනේ. දෛනික ජීවිතේ කරන කියන දේවල් වලින් පුහුණු කරන්න. දැන් රූප වාහිනිය දිහා බලාගෙන ඉන්නවා. ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් යනවා. අපි මොකටම දන්නවා මේක මේ මිනිස්සෙක් රචනා කරපු එකක්. ඊට පස්සේ ශිල්පීන් දාලා රංග දක්වලා ඊට පස්සේ අධ්‍යක්ෂණය කරලා මේ නොයෙක් જાති කරලා කැමරාවල එක එක විද්‍යාත් එක්කලා තමයි අපි ළඟට එන්නේ. අපි කවුරුත් මේක දන්නවා. දන්නවා වුණාට ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට අර මිනිස්සුන්ට නැති අමාරුවක් අපිට ඇති වෙනවා අරක බලාගෙන ඉන්නේ. එතකොට මේ වගේ අවස්ථාවල ටික ටික උත්සාහ කරන්න ඕනේ මට බැරිද එහෙම නැතුව බලන්න. ඒ මිනිස්සුන්ට මොකක් කරුණාද මගේ ඇස්වලට කඳුළු උනන්නේ මොකද? එහෙම නැතුව මට මේක බලන්න බැරිද? වැරදුනාට කමන්නේ උත්සාහ කරලා බලන්න. වැරදුනායි කියලා දොස් කියන්න කවුරුවත් නැහැ නේද? කොහොමත් වරදින්නේ. ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. එතකොට ඒකේ මොකක් හරි කිව්වා කියලා මම ඒකට කලබල වෙන්නේ නැතුව මම ඒකෙන් හාස්‍ය උපදවන්න නැතුව මට ඉන්න බැරිද? ඒ මිනිස්සු hina වෙන්න දෙයක් කියනකොට මට hina නොවි ඉන්න බැරිද? ඒක අහගෙන තේරුම් අරගෙන hina වෙන්න නැතුව ඉන්න බැරිද? එතකොට ඒ කියන කාරණේ දැකලා තේරුම් අරගෙන මට කඳුළු සලන් නැතුව ඉන්න බැරිද? ඒක බුදුහාමුදුරුවෝ ගැන සිහි කරනකොට කෙනෙකුගේ ගුණයක් ගැන සිහි කරනකොට අපිට නොදැනුවත් වෙන කොහාට කඳුළු වෙනවා. එහෙම නොවි ඉන්න බැරිද මට? මේ එක එකව පොඩ පුහුණු කරලා බලන්න. ඒ පුහුණු කරන දේ අපිට භාවනාවේදී විශේෂයෙන් වැදගත් වෙනවා. අපි භාවනා කරන්න හිතේ අරමුණක තියාගන්න ඒ අරමුණ දිහා බලා ඉන්න කිව්වහම දහසක් දේවල් එක අපිට නොදැනීම මනස ගිහිල්ලා භුක්ති විඳිනවා. ඒ මනස ගලවගන්නේ කොහොමද? අපි කොහොමද මනස එතන තියාගන්නේ? ඒකට මනස සකස් කරගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී මොකක්ද කියන එක ඒක වචනෙන් කියන්න බෑ. අපි දැන් මේ කැමරාවක් අල්ලනකොට ඒක අර කාචේ එහාට මෙහාට කරලා අපි කියන්නේ ફોකස් කරනවා කියනවා. එහෙම කරලා බලන්නේ කොතනද හරියටම මේ ඡායාව පැහැදිලි වෙන්නේ කියලා. ඒ වගේ
මානසික දේවල් අරමුණු කරද්දී සිහිය කියන්නේ මොකද? දේවල් මුක්ති විඳින්නේ කොහොමද? ඒ මුක්ති විඳින්න නැතුව සිහිය බලන් ඉන්නේ කොහොමද? හරියට අරමුණු වෙන්නත් ඕන, දැනෙන්නත් ඕන, විඳින්න නැතුව. කොහොමද මෙතනට මනස ගේන්නේ? ඒක ඉතින් පොඩ එහාට මෙහාට කර බලන්න ඕන. ඒ කාලයක් එහෙම කරනකොට තමයි ඒ හරිම ප්‍රමිතිය අපට අහුවෙන්නේ. දැන් ඔය අර තියෙන්නේ ලංකාවේ එහෙම තියෙන අර බුද්ධ රූප ගොඩාක් තියෙන එකක් තියෙනවා. ඒක දිහා බලාගෙන ඉඳලා එක බුද්ධ රූපයක් ඕකෙන් මතු කරගන්න. ඉතින් දැන් අර එහෙම බලන්න මෙහෙම බලන්න ඇහැ කුංචි කරන්න අච්චර දුරට මොනවා කිව්වත් හරියන්නේ තමන් මේක හොයා ගන්නවා. හැබැයි එක දවසක් අහුණාට පස්සේ ළඟට යනකොට අර තියෙන ඒවා නෙවෙයි අර නුඹ මතුවලා දෙනවා. ඒ කොහොමද? ඒ ඇහැ එතනට ගන්න ඕන ක්‍රමේ තමන්ට හරියට දැනුණාට පස්සේ සැනකින් මේක මතු කරගන්න පුළුවන්. මේ සිහිය උපදවනවා කියන එකත් එහෙමද? මේ මුලදී ටිකක් වික්ෂිප්ත වෙන්න පුළුවන්, අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් මුක්ති විඳින්න නැතුව අපි කොහොමද මේ අරමුණ දිහා බලන් ඉන්නේ? හරියටම දැනෙන හැටියට. ඒතර හොතටම දේවල් ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි අපි විඳින්නේ නැහැ. ඉතින් මේවා ටික දෛනික ජීවිතේ උරු කරන ඔය කෑම කනකොට ආග්‍රහණයේ සුවඳ දැනෙනකොට දැන් අපි අප්‍රසන්නව මොකක් හරි දුර්ගන්ධයක් දැනෙනවා. හරි දුර්ගන්ධයක් දැනෙමින් මට බැරිද අප්‍රසන්න බව ඇති වෙන්නේ නැතුව ඉන්නේ. නිකන් ඔක්කාරයට එන්නේ නැතුව ඉන්න බැරිද? එහෙම කරන්නේ එහෙම උත්සාහ කරලා බලන්න. ඒතර හොඳ සුවඳක් එනකොට කටට කෙලවුණක් නැතුව මට ඉන්න බැරිද? මේව එක දේවල් දෛනික ජීවිතේ ටික පුහුණු කරන්න. කනට දේවල් ඇහෙනකොට, ඇහැට පෙනෙනකොට, ස්පර්ශ වෙනකොට, මනසට දැනෙනකොට මේ විදිහට කාලයක් දෛනික ජීවිතේ තමන්ට දැනෙන දේවල් එක්කලා මේවා පුරුදු කරන්න ඕන. එහෙම කලක් පුහුණු කරනකොට අපිට දැනෙන්න ගන්නවා ඇත්තටම ඒක කළ හැකි දෙයක්. අනික අපේ මනස කුපිත වෙන්නේ යමක් කියනකොට මට බැරිද එහෙම කුපිත නොවී ඉන්න. ඇත්තටම මට බැරිද එහෙම කලබල වෙන්නේ නැතුව ඒක අහන්න. මොකද ඒකේ ප්‍රශ්නේ. හරි මේ මනුස්සය වැරද්දක් කිව්වොත් මට බැරිද පොඩ්ඩක් සංසුන් මේක අහන්න. ඒක මම පොඩ්ඩක් පුහුණු කරන්න ඕන නේද? මේ විදිහට පිළිතුරේ අපේ ජීවිතයේ අපි විසින් කළ යුතු ප්‍රධාන කර්තව්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි කුසල් දහම් සම්පාදනය කිරීම, අනිත් එක තමයි පැමිණෙන අරමුණට ඔරොත්තු දෙන්න මනස පුහුණු කිරීම. ඒක තමයි නිවන් දකින මඟ. පැමිණෙන අරමුණෙන් හිත කෙලෙසෙන්නේ නැතුව පවත්වා ගන්න පුහුණු වෙනවා. ඉතින් මේ තත්ත්වය සම්පූර්ණ ප්‍රගුණ වුණාන් පස්සේ කියන අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැහැ. තාදී ගුණය. කාටත් තාදී ගුණය පිටන්නේ රහතන් වහන්සේ. සියලු කෙලෙසුන් නැසලා කියන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් කෙලෙසෙන්නේ නැහැ මනස. සැලෙන්නේ නැහැ. ඒ සැලෙන ගතිය සැලෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන සම්පූර්ණයෙන් ඒ තත්ත්වය අභිද්වාර. ඉතින් මේකදී ඉබේ ලැබෙන වරප්‍රසාදයක් නෙමෙයි. මෙහෙම මේ බනහා සිල් රැක දන් දීදී ඉන්නකොට එක පාට ඩොක් ගාලා ඔක ලැබෙනව නෙමෙයි. මේක පුහුණු කරන්න ඕනේ. යලි පුහුණු කරන්න ඕනේ. ඒක පුහුණු කරලා ඒ ප්‍රවීණත්වයටපත් වුනහම තමයි අපට පුළුවන් වෙන්නේ ඒ සියල්ලක්ම ලෝකයේ තුල සිදුවෙන දේ අපේ මනස හැදෙන ගතිය සපුරාම අහෝසි කරන්න. ඒ නිසා දෛනික ජීවිතේ ටික උත්සාහ කරන්න ලැබෙන අවස්ථා ස්වභාවිකව අමුතුවෙන් බලහත්කාරයෙන් දඟලන්න ඕනේ. දුක උපදවාගෙන විඳලා මනස පුහුණු කරන්න ඕනේ. එහෙම කරන්න ගියොත් ඒක අත්ති කියලා මතාවියෝගේ. ලැබෙන අවස්ථා හොඳට නැති. ඕන තරම් අවස්ථා ලැබෙනවා. ඉතින් මේ රටේ නම් ලංකාවේ තරම් අවස්ථා නැහැ. ඉතින් ඒ නැත්නම් ලංකාවේ නම් වාහනයක් අරගෙන පාරට බැසම කිලෝමීටරයක් යනකොට ඕන තරම් පුහුණු කරන්න පුළුවන් දේවල් පුහුණු කරනවා. මේ රටවල ඒ අවස්ථා ටික අඩුයි. හැබැයි ඉතින් නැතුවම නෙමෙයි. ඒ නිසා ඒ ලැබෙන ටික හරි පාවිච්චි කරන්න ධර්මයේ ප්‍රගුණ කරන්න. ඔය පහුගිය දවසක දැන් මේක මනස සම්බන්ධව කියන්නේ සිතේම හටගන්න දේවල් විතරක් නෙමෙයි. අර අපි මුලින් කිව්වා වගේ ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේ බලාපොරොත්තු කඩවීම හැම අවස්ථාවකම. දැන් පහුගිය දවසක අපේ අම්මා හොඳටම ලෙඩ වෙලා ස්පිරිතාලේ හිටියා. ඉතින් ඒ වෙලේ මම ගිහිල්ලා අම්මට කිව්වේ අම්මේ දැන් පන්සලේදී හැමදාම ඇහුවා ලෙඩවීම දුකයි කියලා. ඉතින් දැන් උත්සාහ කරලා ලෙඩවීම දුකද නැද්ද කියලා දකින්න. ඉතින් මේක තමයි තියෙන අවස්ථාව. දකින්න ආයෙ වෙන අවස්ථාවක් නෑ. ඒ තියෙන අවස්ථාවෙන් ඒ ජීවිතේ සිද්ධ වෙන දෙයින්ම ධර්ම දකින්න. ධර්ම තුලින් මේ සිද්ධිය දිහා බලන්න. එතකොට තමයි ජීවිතෙන් ධර්ම දකින්න පුළුවන්. ධර්මයෙන් ජීවිතේ දිහා බලන්න. එතකොට මේ දෙකම එකක් අපට.
මේ දෙකක් නෙමෙයි. දැනට අපිට හුඟක් වෙලාවට අපි කොච්චර හිතුවත් තාමත් අපිට දෙකක් වගේ තමයි දැනෙන්නේ. දහම වෙන එක, ජීවිතය වෙන එක. ජීවිතය කියන්නේ මහා කටුක ප්‍රශ්න කොට දහම කියන්නේ හොඳ සුපිරිම තත්ත්වයක් කියලා තමයි අපේ මනසට දැනෙන්නේ. එහෙම නෙවෙයි පිටුතුනේ මේ ජීවිතය කියන්නේ දහමමයි. දහම කියන්නේ මේ ජීවිතයම තමයි. ඒ නිසා මේවා එක තැනම දකින්නට අපි වෑයම් කරන්න ඕනේ. එතකොට අපිට හුඟක් මේ හඳුනා ගන්න පුළුවන්. මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා අපේ තාත්තා මිය ගිය පිළිකා රෝගයක් හැදිලා. අපේ තාත්තගේ ස්වභාවය තමයි හරිම සංවේදී චරිතයක්. හිසේ කැක්කුමක්වත් දරා ගන්න සූදානම් නැහැ. හැම දෙයක්ම මට ඕන හැටියට වෙන්න ඕන කියලා තමයි තාත්තා හිතන්නේ. ඒ නිසා අප්‍රමාණව දුක් විඳිනවා. ඒ කියන්නේ සංවේදී මනසක් කියන එකේ ස්වභාවය. හැම දෙයක්ම මට ඕන හැටියට හොඳට ක්‍රමානුකූලව වෙන්න ඕන කියලා හිතනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ ලෝකේ දේවල් මොනවද අපට ඕන හැටියට සිද්ධ ලෝකය කියන්නේ අනාත්මයි. අනාත්මයි කියන්නේ මම කැමති හැටියට මොකුත් වෙන්නේ නැහැ. ඒක කාට ඕන හැටියටද වෙන්නේ? අදාළ හේතු ප්‍රත්‍යවලට. දැන් සමහර දේවල් අපි කැමති විදිහට සිද්ධ වෙන්නේ නැද්ද එතකොට ජීවිතේ? සිද්ධ වෙනවා. ඒ කොහොමද කැමති හැටියට සිද්ධ වෙන්නේ? අපි කැමති වෙච්ච නිසා නෙවෙයි අදාළ හේතු සම්පාදනය කරන නිසා. නැත්නම් කැමති වෙවි කියයි කියලා විතරක් ඒක ලැබෙන්නේ නැහැ. විභාගයෙන් මම සමත් වෙන්න කැමති. කැමති වුණාට සමත් වෙන්නේ නැහැ. අදාළ උත්තරේ ලිව්වොත් විතරයි ලකුණු ලැබෙන්නේ. ඒ හේතුව සම්පාදනය වුණා නම් ඵලය ලැබෙනවා. නිසා මම කැමති වෙච්ච මමන්ට මොකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කැමති වෙච්ච අත වෙන්න පුළුවන් අදාළ හේතු සම්පාදනය වුණා නම්. ඒ නිසා ඒක කැමැත්තට නැත්නම් පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි අදාළ හේතු ප්‍රත්‍ය පිළිබඳව කාරණා. නමුත් සංවේදී පුද්ගලයා හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ඒ මට ඕන හැටියට හැම දෙයක්ම වෙන්න ඕන. බිරිඳ මට ඕන හැටියට ඉන්න ඕන. සැමියා මට ඕන හැටියට, දරුවා මට ඕන හැටියට, අම්මා තාත්තා මට ඕන හැටියට, පන්සලේ හාමුදුරුවෝ මට ඕන හැටියට. ඉතින් එහෙම හිතන්න ගියත් පස්සේ හැම තිස්සෙම ප්‍රශ්න, හැම තිස්සෙම සිත්තාව. ඉතින් අපේ තාත්තගේ ස්වභාවයත් ඕක තමයි. ඒ හැම දෙයක් මෙහෙම හිතනවා. තමන්ගේ ප්‍රශ්න විතරනේ අනුන්ගේ ප්‍රශ්නත් අහගෙන මුක්ති විඳිනවා. හරියට කරදර වෙනවා ඒ වගේ. ඉතින් මෙහෙම චරිතයක් දැන් පිළිකාවක් හැදුනා. වෛද්‍යවරුන්ට ගිහිල්ලා පෙන්වලා තමයි වෛද්‍යවරු කිව්වේ මාස දෙක තුනකට වඩා ජීවත් වෙන්න එකක් නැහැ. දැන් මට මතුවෙච්ච බරපතලම ප්‍රශ්නේ තමයි දැන් මේක තාත්තට කියලා කොහොමද මනස හදන්නේ? බැරි වෙලා හරි මේකෙන් ඇති වෙන කම්පනයත් එක්කලා මිය ගියොත් අනිවාර්යෙන් දුගතිය. එතකොට තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කරලා ලෝකෙටම බණ කියනවා. හැබැයි තමන්ගේ තාත්තට ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒක මගේ මනසට ලොකු පසුතැවීමක් වෙනවා. මෙච්චර එකේ තාත්තව කොට ගන්න මට බැරි වුණානේ කියලා මට සිත් තවලක් ඇති වෙන්න පුළුවන්. ඉතින් නමුත් දැන් කොහොමද මේකට විසඳුම හොයන්නේ? දැන් ලොකු අරුමුදයක් මාස 3ක් හෝ 2ක් තමයි වෛද්‍යවරු කියන හැටියට කාලය තියෙන්නේ. ඊපස්සේ මම හිතාගත්ත කමක් නැහැ. මම දන්න හැම ශිල්පයක්ම භාවිතා කරලා කොහොම හරි තාත්තගේ මනස හදන්න උත්සාහ කරන්න ඕන. නැත්නම් ඒක මහා අපරාධයක්. පස්සේ මුලදී තාත්තගේ කොහොමවත්ම මේක පිළිගන්නට තේරුම් ගන්නට කැමති වුණේ නැහැ. පිළිකාවක් කියලා අපි කියන්නේ ගියෙත් නැහැ. අන්තිමට තුනටියෙන් පල්ලෙහා සම්පූර්ණයෙන් පණ නැති වුණා. දිවාරාත්‍රී තාත්තා වේදනාවෙන් කෑ ගැහුවා. මොකද දැන් සමහර පිළිකා තියෙනවා එච්චර වේදනාකාරී නෑ. සමහර පිළිකා තියෙනවා අතිශයින්ම වේදනාකාරී. තාත්තට වැරදිලා තිබිච්ච පිළිකාව මුගත්තම දැවෙන ස්වභාවයෙන් වේදනාව ඒ නිසා කෑ ගහයි ඉන්නේ දිවාරාත්‍රී. පස්සේ මම කිව්වා තාත්තේ ටිකක් ওই වේදනාවත් එක්ක පොරාලන්නේ නැතුව ඔය සබ්බපාපස්ස දාතාව හරිය මෙනෙහි කරන්න. එහෙම නැත්නම් බුදු ගුණ සිහි කරන්න කියලා මම බුද්ධ රූපයක් ගහලා තිබුණා. මොන මේ මොකකටවත් හිත යොමු කරන්නේ. පස්සේ එක දවසක් මමයි අපේ තව සහෝදර හාමුදුරුවෝ අපි දෙන්න ගියා පිළිත් කියන්නේ ගිය වෙලාවේ තාත්තා අවුරුදු 9ක් විතර පන්සලේ ඉඳගෙන හාමුදුරුවන්ට උපස්ථාන කළා. තාම හොඳට ඒ කටයුතු කළා. කොහොම සදැයි. පස්සේ තාත්තා අර හාමුදුරුවන්ගේ අතින් අල්ලගෙන අඬන්න පටන් ගත්තා. හාමුදුරුවනේ දැන් මේ ඉතින් මගේ අවස්ථාව තමයි දැන් තුනටින් පල්ලෙහා පාන නැහැ. දැන් මට නැගිට ගන්න බෑ. ආයෙමට පන්සලට එන්න හම්බ වෙන්නේ ඔබ වහන්සේලාට උපස්ථාන කරන්න අවස්ථාවක් නැත්නම් ඉතින් මේ අවස්ථාවේ තමයි ඕම අඳෝනාන ගන්න ගත්තා. පස්සේ මම ඒවලේ තාත්තට කිව්වා තාත්තේ දැන් මේක අවසානයේ නම් ඉතින් දුක් වෙලා මොකද්ද තාත්තට කරන්නකෝ. ඒ වොයිට වඩා සමහර තරුණ අය යුද්ධෙට එහෙම ගිහිල්ලා ඔත්පොල වෙලා මුළු ජීවිත කාලෙම ඉන්නේ. ඉතින් මොකද්ද කරන්න පුළුවන්? හිතනවක් කරගත්තා කියලා ලෙඩසුව වෙන්නේ නැහැ නේ. අනුතරමින් ලෙඩේට නම් අපිට ප්‍රතිකාරවත් කරන්න පුළුවන්.
ප්‍රතිකාර කළා සුව වුණොත් එහෙමයි සුව වුණ නැත්නම් මේක අතහැරලා වෙන කයක් ලබනවා. අරුමයක් නැහැ ඕකනේ මුළු සසරම වෙලා තියෙන්නේ. හොඳ කරගන්න පුළුවන් නම් බලනවා බැරි වුණොත් ඉතින් අතහැරලා වෙන එකක් හොයාගන්නවා. ඒකනේ වෙලා තියෙන්නේ. නමුත් සිත එහෙම බෑ. කය නරක වුණොත් අතහැරලා වෙන එකක් ලැබෙනවා. හිත නරක වුණොත් ඒ නරක වෙච්ච හිතේ බුදුගතිය ඉපදින්නේ. ඉතින් ඒක මහා ලාභයක්. ඒ නිසා ඒක කරගන්න එපා. මේකනම් විඳින්න වෙන ස්වභාවය ඒකට ටික ටික හිත හදාගන්න වෙනවා. ඒකට හිත නරක කරගෙන තේරුමක් නැහැ. ඒකෙන් ලොකු අලාභයක් වෙන්නේ. ඒ නිසා මේ වේදනාවත් එක්ක පොරාලන්න එපා. මේක මුක්ති විඳින්න ගියාමයි ඒක දරන්න බැරි වෙන්නේ. ඒ නිසා ටික ටික සබ්බපාපස්සදාතාව සිහි කරන්න උත්සාහ කරන්න. පස්සේ දැන් මෙහෙම කියනකොට තාත්තා ටික ටික ඒකට උත්සාහ කළා. කරනකොට තාත්තට දැනෙන්න ගත්තා ඇත්තටම මේක දුක සහනයක් තියෙනවා. එතකොට වේදනාව අඩු වෙනවා. මොකක්ද ඇත්තටම වෙන්නේ? ඒක අරමුණු කරනකොට මේක තදින් දැනෙන්නේ. ඒක අරමුණු කරන්නේ නැතුව වෙන දෙයක් අරමුණු කරනකොට අරක දැනෙන්නේ නැතුව යනවා. ටිකක් හරි. යම්තමට හරි. ඉතින් මේකේ සහනයක් තාත්තට දැනෙනවා. ඊට පස්සේ තාත්තා දිගටම සබ්බපාපස්සදාතන නැවත නැවත කියන්න සිහි කරන්න පටන් ගන්නවා. විටින් විට බුදුගුණ සිහි කරනවා. දැන් ඔය අතරතුරේ මම ජීවිතය ගැන ටික ටික කාරණා කියා දෙනකොට දවසක් තාත්තවම අහගෙන ඉඳලා දැසම ඔසවලා අර බුද්ධ රූපේ දිහාට හැරිලා වැන්දා තාත්තා. ඒක ඉබේම වගේ සිද්ධ වුණේ. මේ සැරේ අත්දේ කුස්සලා අර බුද්ධ රූපේ දිහාට හැරිලා වැන්දලා තාත්තා කියනවා ජීවිතය ගැන මේ තරම් ගැඹුරු දේවල් බුදුහාමුදුරුවෝ කොහොම වටහා ගත්තද දන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මට හිතුණා තාත්තා එදා තමයි ඇත්තටම බුදුන් සරණ ගියේ කියලා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට බුදුහාමුදුරුවෝ දේශනා කරන යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධහම දකිනවා නම් ධහමේ ගැඹුර දකිනවා නම් ඒ තැනත්තා තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවේ ගැඹුර දකින්නේ. ඒ ධහම වැටහෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න තමයි බුදුහාමුදුරුවෝ කොච්චර ගැඹුරු නුවණකින්ද සියුම්ව මේවා තේරුම් ගන්න තියෙන්නේ කියලා අපිට දැනෙන්නේ. එතකොටයි හැබෑවට බුදුගුණ දැනගෙන ප්‍රසාදය ඇති. ඉතින් මම හිතන්නේ තාත්තට කියලා දුන්න තාත්තේ බුදුහාමුදුරුවෝ මේවා තේරුම් ගත්තේ ගහක් යට වාඩි වෙලා දෙක පියාගෙන මොනවා හරි හිතා ඉඳලා නෙමෙයි. අපි වගේම කල්ප ගානක් මේ සසරේ ඉපදිලා ලෙඩ වෙලා දුක් විඳලා මැරිලා හැබැයි ඒව නිකම්ම මුක්ති විඳින්න හිටිය නෙමෙයි සිහි කල්පනාවෙන් ඒව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙනයි ලෝකෙට දේශනා කළේ ජීවිතේ දුකයි. එහෙම නැතු මේ කාගේවත් අහගෙන පොතකින් බලලා හිතලා කිව්ව නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂ කළා විඳලා අත්දැකලා තේරුම් ගන්න. එහෙමයි ලෝකෙට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා. ඉතින් තාත්තටත් මේක වටහා ගන්නවා නම් මේකට සුදුසුම වෙලා. මොකද තාත්තට දැන් බරපතල අසනීපයක් හැදෙනවා කියන්නේ. එතකොට හැබැයි තාත්තට අසනීප තිබුණාට හොඳට සිහි කල්පනාවක්. රෝගයක් මාරාන්තික රෝගයක් හැදිච්ච වෙලාවට කෙනෙකුට හොඳ සිහිය තියෙන්නේ බොහොම කලාතුරකින්. මොකද වේදනාව වැඩි වෙනකොට සිහිය විකෘති වෙනවා. නමුත් තාත්තට එහෙම වෙන්නේ නැහැ. ඊළඟට වේදනාව තිබුණොත් සිහිය තිබුණොත් මේක ගැන කියා දෙන්න කෙනෙක් ධර්මය ගැන සිහි කරලා දෙන්න කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නේ අතිශයින් කලක්. ලෙඩේ තිබුණත් සිහිය තිබුණත් කියා දෙන්න කල්යාණ මිත්‍රයෙක් හිටියත් මේක වටහා ගන්න නුවණ අතිශයින් කලාතුරකින්. දැන් තාත්තට මේ හතරම එකවරම ලැබිලා තියෙනවා. මේ අවස්ථාව කල්ප කීයකින් ආයෙ ලැබෙයිද කියන්න බෑ. ඒ මොකද? ලෙඩ වෙන්න පුළුවන් සිහිය නැති වෙන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන් කියා දෙන්න කල්යාණ මිත්‍රයෙක් නොඉන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන් අවබෝධ කරගන්න ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. මේ සියල්ල එකවර ලැබෙන්නේ අතිශය කලාතුරකින්. නිසා මේ ලැබිච්ච අවස්ථාව අතහරින්නට එපා. මේ වේදනාවත් එක්ක පොරාල ඉන්නේ නැතුව මේ ස්වභාවයෙන් තේරුම් ගන්න දකින්න සිහියේ උත්සාහ කරන්න කියලා තාත්තට අපි ටික ටික උපදෙස් දුන්නා. ඇත්තට මේ උත්සාහය අපට ගියේ නැහැ පින්නතුනේ. මේ යන්නට සතියක් විතර තියා තාත්තා කියනවා ආම්තුනේ මට හිතෙනවා මේ අසනීප හැදිච්ච හොඳයි කියලා. පස්සේ මම ඇහුවා ඇයි එහෙම හිතෙන්නේ? ආම්තුනේ මේ අසනීප නොහැදුනා නම් මං කවදාවත් මේ ගැඹුරින් ජීවිතය ගැන හිතන්න දකින්න පුරුදු වෙන්නේ නැහැ. ඔබ වහන්සේ මට මඟ පෙන්වන ඔබ වහන්සේටත් නිවන් දකින්නේ පින හේතු වෙන්නට ඕන. මම ජීවිතය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා, මරණය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. හාමුදුරනේ දැන් මට ජීවිතය ගැන ප්‍රශ්නකුත් නැහැ, මරණය ගැන ප්‍රශ්නකුත් නැහැ. දැන් මම ඕන වෙලාවක යන්න ලෑස්තියි.
මම හිතුවේ තාත්තගෙන් කවදාවත් මට එහෙම වචනයක් අහන්න ලැබෙන්නේ. එතනින්ම මම තාත්තගෙන් ඇහුවා තාත්තා යන්න ලැහැත්ති නම් කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද මට උනේ මම දන්නවනේ තාත්තා තාම රහත් වෙලා නැහැ කියලා. ඒ නිසා නිවැරදි සෞභාග්‍යයක් උපදිනවා. එතකොට දැන් මේ අවසාන මොහොතේ ඊළඟ භවයේ කොතනද උපදින්න කියන එක ගැන හරියටම අරමුණක් අරන් තිබුණොත් ඒක තමයි උත්පත්තිය. දැන් අපි හුඟක් දෙනාට මරණය පිළිබඳව ලොකුම ප්‍රශ්නේ ඔතන තියෙනවා. සෝවාන් වුණොත් නම් ඉතින් දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ. සෝවාන් වුණොත් අපච්චි කොහේ උපදින්නද? දැන් අද ලංකාවේ නම් ගොඩක් දෙනා සෝවාන් වෙන්න දඟලන්නේ නිවන් දකින්න කෙලස් නසන්න නෙමෙයි අපාය යනවා. ඒක මහා බරපතල ප්‍රශ්නයක් කරගන්න ඕනේ. සෝවාන් වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි සෝවාන් වෙන්න බැරි වුණත් අපට ඕන නම් අපාගත නොවි සුගතියක උපදින්න පුළුවන්. ඒකට කරන්න ඕන නැරෙන්න හුස්ම ටික පිට වෙන්න ආසන්න අවස්ථාවේ අපි උපදින්න කැමති තැන සිහි කරගෙන අරමුණු කරගන්න. ඉතින් ඒක කරන්න සිහිය නැති ප්‍රශ්නේ අපිට වෙන්නේ. ඉතින් ඒක අපිට පුළුවන් වුණා ජීවත් වෙලා ඉන්න කාලේ පුහුණු කරන්න. ජීවත් වෙලා ඉන්න කාලේ දැම්ම තියා අපි කල්පනා කරලා බලන්න ඕන මේ ජීවිතේම මට සෝවාන් වෙන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ සඳහා වීර්ය කරන්න ඕන. හැබැයි සෝවාන් වෙන්න කලින් මම මිය ගියොත් අනිවාර්යෙන් උපදිනවනේ. එතකොට කොහෙද උපදින්නේ මම? කොහෙද උපදින්න කැමති? දැන්ම තියා හිතන්න. දිව්‍ය ලෝකෙද මනුෂ්‍ය ලෝකෙද? දිව්‍ය ලෝකෙකින් හොඳයි. සතරවිදලා එන්න පුළුවන්. මනස පුහුණු කරන්න බෑ. මනස පුහුණු කරනවා නම් මනුෂ්‍ය ලෝකෙ තමයි. කියන්නේ නිවන් දකින්න අර්ථයෙන් උපදිනවා නම් මනුෂ්‍ය ලෝකෙ තමයි. එතනදී සැප දුක දෙකම තියෙනවා. හැබැයි පුහුණු කරන්න පුළුවන් එතන. හරියට මේ රටවලුයි ලංකාවයි. සුරතේ ජීවත් වෙනවා නම් මෙහෙ හොඳයි. තේරුම් ගන්න ඉක්මනට ඊතර වෙනවා නම් ලංකාව හොඳයි. ඒ කියන්නේ මේක දාගන්න බැරි වෙනකොට අපි මේකෙන් අයින් වෙන්නේ නැත්නම් අපි හිතන හැටියට හැමදේම හොඳින් සිද්ධ වෙනවා අහවල් එකට මේක අත්හරින්න. මේකේම අපි පැටලි ඉන්නෝනේ නේද? එතකොට දෙව්ලොව ඒ මනස පුහුණු කරන්න තියෙන ඉඩකඩ අඩුයි. කුසල බලයෙන් හැම දෙයක්ම Taman කැමති හැටියට ලැබෙනවා. මනුෂ්‍ය ලෝකේ මනේ සැප දුක සියල්ල මිශ්‍රව ඒ වගේම පොඩි දෙයක් ලබා ගන්න සෑහෙන කාලයක් දුක් විඳින්න ඕන. ඒවත් එක්කලා මේ සංස්කාර දුක්ඛය කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒක තමයි කැමති එක. දෙව්ලොව උපදිනවද මනුලොව උපදිනවද කියලා Taman තීරණය කරගෙන මනුෂ්‍ය ලෝකෙ උපදිනවා නම් අදුම තරමින් සත්පුරුෂ මෞර්තිය ඇතුව, කල්යාණ මිත්‍රය ඇතුව, නිරෝගී කයක් ඇතුව දහමට නැමෙන මනසක් ඇතුව උපදින්න අදිෂ්ඨාන කරගන්න. මොකද අම්මා තාත්තා අසත්පුරුෂවරු දරුවෝ යහම ගියන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂ මෞර්තිය ලබන්න. අම්මා තාත්තා කොච්චර සත්පුරුෂුණත් පාප මිත්‍ර අසුරකට වැටුනොත් විනාශ වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර අසුරට ලබන්න. උපතින්ම අංගවිකල වුණොත් මන්ද බුද්ධික වුණොත් ඒ මනුලෝ ඉපදීම තේරුමක් නැහැ. ඒ නිසා උපත්යෙන් නිරෝගී කයක් ලබන්න. ඒ වගේම සියල්ල සපිරිච්ච මිනිස්සුත් ඉන්නවනේ කිසිම දහම ගැන සංඥාවක් නැතුව. ඒ නිසා දහමට මනස නැවෙන්නත් ඕන. සත්පුරුෂ මෞර්තිය කල්යාණ මිත්‍ර නිරෝගී කයක් සහ දහමට නැවෙන මනසක් කියන ඔය කරුණු ටිකවත් තියනවා නම් මනුලෝ ඉපදිලා අපිට ගුණධර්ම වඩන්න පුළුවන් මනස පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකපත් වෙන්න අපි අදිෂ්ඨාන කරගත්තාම දෙව්ලොව නම් ධර්මචාරී දේවාත්ම භාවයක් ලබන්න ධර්මයේ අසුරු කරන්න පුළුවන් දැන්. මනුලොව නම් ඔය වගේ සුදුසුකම් තියෙනවා. දැන් මේ ටික නිකම්ම ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. මේ ටික ලබන්න නම් හොඳ කුසලයක් සිහි කරගන්න. දැන් තමන්ගේ ජීවිතේ මොකද්ද තමන්ට සිහි කරන්න පුළුවන් සතුටින්ම සිහි කරන්න පුළුවන් හොඳට නුවණින් කරපු කුසලයක් මොකද්ද තියෙන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙහෙම කියනකොට මතක් වෙයි අපි කර්ණ පිංකම් කරලා තිනවා අපි අර එහෙම කියලා ලොකු ලොකුම මතක් වෙයි. ලොකු වුණාට සිහි කරන්න යන්න එපා. ඒකාස්සේ පොඩි පටලැවිච්ච තැන් තියනවා නම් කටන පිංකම සිහි කරන්න යනකොට ආවලා මෙහෙම කළානේ පෙරහැරේදී මෙහෙම කළානේ මගේ පිංකමට ආවේ නැහනේ. ඕනෑම මතක් වෙනවා නම් ඒක පටලවා ගන්න එපා. මොකද අන්තිම මොහොතේදී වැටුට ඉන්න අවස්ථාවේ හොඳ එක නෙවෙයි නරක එකයි පොඩිම මතක්. ඒ නිසා පටලැවිලි නැති හොඳට සතුටින්ම කරපු නුවණින් කරපු පොඩි පිංකමක් වුණා කමන්නේ. මල් ටිකක් පූජා කරපු එකක් වුණත් කමන්නේ. සතුටින් සිහි කරන්න පුළුවන් එකක් වෙන්න ඕන නුවණින් කරපු පිංකමක් වෙන්න. ඉතින් එහෙම පිංකම් හරි අමාරුයි. දැන් මමත් පහුගිය කාලෙම සෑහෙන්න කල්පනා කළා එක එක જાති මතක් වෙන මොනවා හරි කොනක අඩුවක් තියෙනවා.
එකක් වෙන් කරලා සිහි කරගන්න හරි දුෂ්කරයි. ඉතින් ඒ නිසා සති ගානක් මාස ගානක් හරි කල්පනා කරලා හොඳම එකක් තෝරගන්න. එහෙම එකක් නැත්නම් හොඳට සරසුම් කරලා හොඳ පින්කමක් නිදහස්ව කරන්න. හිත සතුටින් නුවණින්. එහෙම කරලා අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ යන මොහොතක සෝවාන් ඵලයටපත් නොවි ඊට කලින් මම මිය ගියොත් මේ භව සම්පත් පතන්න කියනවා නෙවෙයි පිළිතුරු. කොහොමත් අපි උපදින එක අගාධයක නොවැටි බේරෙන්නට උපක්‍රම. එතකොට මම සෝවාන් වෙන්න කලින් මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම අනිවාර්යෙන් සිහි කරන්නේ මෙන්න මේ බඳු තැනකයි මම උපදින්නේ කියලා දැඩිව මනසට අදිෂ්ඨාන කරගන්න. රෝගයක් වැළඳුනොත් ඒ වගේ අවස්ථාවක දැඩිව අදිෂ්ඨාන කරගන්න. නිින්දට යනකොට අදිෂ්ඨාන කරගන්න. මෙහෙම කාලයක් ඒක මනසට කාවද්ද ගත්තාම හරියටම කාවැදුනොත් කිසිම බියපත් වෙන්න දෙයක් නැහැ. සිහි නැතුව ඉඳලා මරුණත් මරණ මොහොතේ අනිවාර්යෙන් ඔය සංඥාව මතුවේ. කොහොමද ස්ථිරව එහෙම කියන්නේ? අපි දැනටත් එහෙම කරනවා. හෙට උදේ පාන්දර 2ට අවදි වෙන්න ඕනේ කියලා බෙල් එකක් නැතුව නිදාගත්තොත් අවදි වෙන්න බැරිද? කවුද අවදි කරන්නේ? දැන් කවුරුවක් අපිට කියනවා දැන් 2යි නැගිටින්න කියලා නැහැ. මේ මනසේ තියෙනවා හරියටම අලාර්ම් එකක් තිබ්බා වගේ ඒ નિયમિત වෙලාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් ගතියක් අදිෂ්ඨානයක්. ඒකයි අදිෂ්ඨානය. හරියට කාවද? හැබැයි ඒක උදේ අවදි වෙන්න ඕන නිදිමත වැඩි අවදි වෙයිද දන්නේ කියලා හිතාගත්තොත් නම් 7ටවත් අවදි වෙන්නේ නැහැ. අදිෂ්ඨානය කියන්නේ ඒක හරියට මනසට කාවක් ගන්නවා. දැන් අර කොට්ටේට කීයක්ද ගහන්න කියලා එහෙම කියනවනේ නේද? ඒ මොකටද? ඒ මනසට කාවක් ගන්න. හරියට මනසට කාවක්ද ගත්තොත් ඊයන මොහොතේ අනිවාර්යෙන් එක සිහිපත් වෙනවා. ඕනනම් සිහි වෙනවද කියලා බලන්න පුළුවන්. අපිට ඔය සමහර අවස්ථාවලක පාට පැතිගන්මක් ඇති වෙලා මරණ බිය දැනෙනකොට සැනකින් අරක සිහි වෙනවා නම් අන්නහත්. ඒ මට්ටමට පුරුදු කරලා තියාගන්න. මොකද අවසාන මොහොතේ මරණය කියන එකත් එක්ක ලපටි ගැස්මක් එනවනේ. ඒ ගැස්ම එනකොට මේක සිහි වෙනවා. එතකොට අපිට කිසිම බීතියක් නැතුව වෙනතුනි මැරිලා උපදිනවා කියන එකේ තේරුම මේ කයින් මේ කයත් එක්ක බද්ධ වෙලා සිත් පහළ වෙවි තියෙනවා. මේකෙන් ගිලිහෙනකොට අන්තිමට ගත්ත අරමුණු කොතනද එතන සිත එල්බ ගන්න. ඒකයි උත්පත්තිය කියන්නේ. ඉතින් අන්තිමට කොතනද එල්බ ගන්න කියන එක අපිට අරමුණු කරන්න පුළුවන්. ඒක තමයි නම උත්පත්තිය. ඉතින් මේවා මහා අරුම දේවල් නෙමෙයි හරියට තේරුම් ගත්තාම පුහුණු කරන්න පුළුවන්. ඒ නිසා නිකන් අර සත්‍යසිල්පාව වගේ ගිහින් වැටෙන තැන අපි උපදින්න ඕනේ. මනුස්ස කියලා කියන්නේ හරියට මනුස්ස පුහුණු කරලා අදාළ තැනට යන්න පුළුවන් හැකියාවක් මේ මිනිස්සුත් බවෙහි තියෙනවා. ඉතින් මේ හැකියාව අපිට පුහුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක වයසකයට විතරක් නෙවෙයි බාල තරුණ මහලු හැමෝම මේව ගැන හිතලා තියෙනවනේ. මම වුණත් දැනටම හිතලා තියෙන්නේ හදිස්සියෙන් මරුණොත් මම මොකක්ද වෙයි කියලා. මොකද අපි ඉතින් ගුණදහම් කරලා නිවන් දකින්න උත්සාහ කළා. ඊට කලින් හදිස්සියෙන් මරුණොත් කියන්න බැහැනේ ජීවිතේ ස්වභාවය නේද? ඒ නිසා ඒ විදිහට මනස සැලසුම් කරගෙන තියාගන්න එක වටිනවා. ඉතින් තාත්තගෙන් මම ඇහුවා ඇත්තටම තාත්තා කොහෙද යන්න බලාපොරොත්තු? තාත්තා කිව්වා හම්බුනේ මං දිව්‍ය ලෝකේ යන්න නම් බලාපොරොත්තුවක් නැහැ. මනුෂ්‍ය ලෝකෙ ඉපදින්න තමයි කැමති. ඊපස්සේ මම ওই කාරණා ටික පැහැදිලි කරලා දුන්නා මේ විදිහට කරන්න. දැන් තාත්තා මොකද්ද අන්තිමට සිහි කරන කුසල? මගේ දරුවෙක් මං ශාසනයට පූජා කරලා තියෙනවා. ආමුතුන්ට මං අවුරුදු ගාණක් එහෙම ප්‍රස්ථාන කළා. ඒ කුසලයේ සිහි කරා. මං කියනවා ඒක විතරක් සිහි කරන්න. ගොඩක් ಜಾති පහලව ගන්න. ඒතකොට තාත්තට ඒතකොට දුලන් කොට බදාගත්තා වගේ එකක් ගන්න නැති ඒ නිසා ඒක විතරක් සිහි කරන්න. එච්චර මොකද සිහි කරපදායි තාත්තා හිටියා. ඊට පස්සේ එතනින් පස්සේ මම තාත්තගේ ජීවිතයේ දැක්ක විශේෂත්වය තමයි ලෙඩෙත් තිබුණා වේදනාවක් තිබුණා හැබැයි තාත්තා දුක් විඳින්නේ නැහැ. එතත් ඊට මුලින් ලෙඩෙත් තිබුණා වේදනාවක් තිබුණා තාත්තා දුක් විඳා. මෙතනින් පස්සේ ලෙඩෙත් තිබුණා වේදනාවක් තිබුණා තාත්තා දුක් විඳින්නේ නැහැ. තාත්තා දුක දකිමින් සැහැල්ලුවෙන් කුසල් සිහි කරගෙන අවසාන මොහොතේ බුද්ධ රූපේ දිහා බලාගෙන අම්මා සබ්බපාපස්ස ගාතාව කියනකොට ඒකට අහුම්කම් දීගෙන හුස්ම ටික පිට වුණාද නැද්දවත් හොයන්න බැරි තරම් සැහැල්ලුවෙන් තමයි අවසාන හුස්ම. ඉතින් මම උදාහරණයක් හැටියට කිව්වේ අපිට උත්සාහ කළොත් මනස පුහුණු කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ආතරම් සංවේදී වික්ෂිප්ත මනසක් ඇති තාත්තා ඔය මාස දෙකක් තුනක් ඇතුළත තමයි
ඒ මට්ටමට ටික ටික මනස සකස් කරගන්න. ඉතින් අපි මේ සිහි බුද්ධියෙන් ඉන්න කාලය තුල අපිට ඕන නම් වෑයම් කළොත් අපිට බැරි කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුත්තමේ ඥානය. අපි බොහෝ දේවල් අහලා දැනගන්නවා. චින්තාමය ඥානය අපි බොහෝ දේවල් හිතලා කල්පනා කරලා තේරුම් ගන්නවා. හැබැයි අපේ ඥානයේ පූර්ණත්වයටපත් වෙන්නේ ඒ අසුදේ සිතුදේ සැබවින්ම ක්‍රියාත්මක වෙනකොට. මනසෙන් කයින් ලෝකේ ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් ද ඒ අහපු හිතපු දේ හරියටම සිහියෙන් දකින්න. හැඟීම් වලට වහල් වෙලා ඒක භුක්ති විඳින්න නැතුව ඒක ගිල්ලා කිමිදිලා අනාථ වෙන්නේ නැතිව අපිට පුළුවන් ද සිහි බුද්ධියේ ඒ සිදුවෙන දේ දකිමින් මනස පුහුණු කරන්න. එහෙම පුළුවන් නම් ඒ තුලින් ඇතිවෙන ඥානය භාවනාවේ ඥානයයි. ඒක වාඩි වෙලා විතරක් නෙමෙයි ඕන ක්‍රමයකට පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒ පුහුණුව තුළින් තමයි මේ ලෝක ධර්මතාවය පිළිබඳව අපිට ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ භාවය ඇති වෙන්න ලෝකයේ දේවල් සමග මනස කැළඹෙන ගතිය, මනස කෙලසෙන ගතිය ටික ටික අඩු වෙනවයි කියලා අපිට දැනෙන්න ගන්නවා. වෙනදා කැළඹිච්ච තරම් මනස කැළඹෙන්නේ නැතුව අපිට සංසුන්ව පවත්වන්න පුළුවන් වෙනවා. මේ අත්දැකීම ලැබෙන්න තමයි අපිට සතුටක් ඇති වෙනවා, ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ සතුට ආත්ම විශ්වාසයත් එක්කලා තමයි අපේ මනස මේ දහම් මඟ තුල ටිකෙන් ටික වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ 80 කරුණු සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතේ ලැබෙන හැම අවස්ථාවකම අපතේ හරින් නැතුව හැඟීම් වලටම වහල් වෙන්නේ නැතිව ටිකක් සිහිය අවදි කරගෙන ඒ ධර්මතාවය දකිමින් ප්‍රත්‍යක්ෂ කරන්නට මේ 80 කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙසේ ජීවිතය තුළින් ධර්ම දකිමින් ධර්ම තුළින් ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරමින් ධර්ම ජීවිතය අවබෝධ කරමින් මේ සසර දුකින් ඈතර වී උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. පිටුතුන්ට කාල වේලාව තියෙන හැටියට මොනවා හරි දහම් ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. දහම් ගැටලු කියලා විශේෂ දෙයක් නැහැ. තියෙන ගැටලු ධර්මානුකූලව සාකච්ඡා කිරීම තමයි ධර්ම සාකච්ඡා. ඒ නිසා තියෙන ඕනම ගැටලුවක් ජීවිතය ගැන, මනස ගැන, ලෝකය ගැන, අසුදහම් කර්ම ගැන මොනවා කියන දේවල් අවශ්‍ය නම් විමසන්න. කාල වේලාව මත ප්‍රශ්නයක් නැහැ. මම ඉන්න නිසා දුරදහන යන අය යන්න අවශ්‍ය නම් යාට කතා කරන්න. දාන සීල භාවනා පරිපර්තානුමෝදන ඊයවස්ස අපචායන ධම්මදේශනා ධම්ම ශ්‍රවණ විදුලි ගන්න. කෙටි පැහැදිලි කරන්න කිව්වේ ආන්දරනේ මුල ටික තේරෙනවා. දාන සීල භාවනා දාන සීල භාවනා පත්ති දාන කියලා කියන්නේ පින්දී. පින් දෙනවා කියලා කියන්නේ අපි මේ සිදු කරගත් පින ඥාතීන් හරි දෙවියන් හරි කවුරු හරි අනුමෝදන් වෙන්න කියලා
කරන ප්‍රාර්ථනාව තමයි පින් දෙනවා. ඒ කරන ආරාධනාව. ඒකත් පින් තමයි. ඒක සත්භාවයෙන් අපි කරන්නේ කරුණා මෛත්‍රියෙන් කරන්නේ. ඒ නිසා ඒ අනුන්ට පින අනුමෝදන් වෙන්න කියලා අර යොමු කිරීම එක තමයි පින් දීම. පත්තානුමෝදනා කියලා කියන්නේ එසේ අර යොමු කළාම අපි සතුටින් අනුමෝදන්. අර යොමු කළත් නැතත් පින් අනුමෝදන් වීම කරන්න බැරි කමක් නැහැ. දැන් අපි හිතමු තව කෙනෙක් දානයක් දෙනවා අපට ආරාධනා කරලා නැහැ. හැබැයි අපි ඒක දැකලා සතුට වෙනවා. ඒක තමයි පින් අනුමෝදන්. අනුමෝදන් වෙනවා කියන්නේ මෝදති කියලා කියන්නේ සතුට වෙනවා. අනුමෝදති කියන්නේ අනුව සතුට වෙනවා. තව කෙනෙක් කරන හොඳ වැඩක් අනුව සතුට වෙනවා කියන පින් අනුමෝදන්. පවුත් අනුමෝදන් වෙනකොට තව කෙනෙක් කරන අපරාධයකට අපි සතුට වෙනවනේ ඒක පව් අනුමෝදන්. ඒකට එහෙම වචනයක් අපිට හුරු නැහැ. හැබැයි ක්‍රියාව අපිට පුරුදු වෙනවා. පින් අනුමෝදන් වෙනකොට අනිත් අය කරන පව්කම් වලට සතුට වෙලා ඒවට එකතු වෙලා මනසින් අනුමෝදන්. ඉතින් පින් අනුමෝදන් වීම අපිට සුඛ විපාක යහපත් විපාක පව් අනුමෝදන් වුණොත් අපි පාපේ නොකර වුණාට අනේකා කරපු පාපේ ගැන අපි සතුටු වුණොත් ඒකෙන් අපිට දුක් විපාක ඇති වෙනවා. සපත්තානුමෝදනා කියලා කියන්නේ පින් අනුමෝදන. ඒක ඉතින් අරයුමක් මත කෙරෙන්නත් පුළුවන්, අරයුමක් නැතත් කරන හොඳ වැඩක් අහලා දැකලා. අහන්න හරි දකින්න හරි කියන අවස්ථාවක් තියෙනවා. නැත්නම් අපි දන්නේ නැහැ පින්කමක් කරනවා. දුනියගේ ඥාතින් උනත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ අහන්න හරි දකින්න හරි අවස්ථාවක් තියෙනවා. එක්ක ඉන්න තැන ඉඳලා එක්ක මෙතනට ඇවිල්ලා ඒ කොහොමද? එතකොට ඒක තමයි පින් අනුමෝදන් වෙනවා. ඒ පස්සේ පස්තාන මොකද? වෙය්‍යවච්ච කියලා කියන වතාවක් කිරීම. වැඩි හිටියන්ට සිල්වතුන්ට ගුණවතුන්ට වත් පිළිවෙත් කිරීම. වත් පිළිවෙත් කරනවා කියලා කියන්නේ නාමන, කවන, පොවන, අනුකම්ප සෝදන දෙන ඒ අවශ්‍ය උපකාර කරන්නේ. වෙය්‍යාව. අපචායන කියලා කියන්නේ ගරු කිරීම. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි 아무තු උපස්ථානයක් කරන්න යන්නේ. හැබැයි ගෞරව කරනවා. ගෞරව කරනවා කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක් වඩනකොට ඉක්මනට නැගිටිනවා. එතකොට අපි විහාරයකට බුදුමැදුරකට ඇතුල් වෙනකොට පාවහන් ගලවනවා, විශ්වසුන් ගලවනවා. ඒක ගරු කරනවා. ඒක තමයි අපචායන. ඒ අවස්ථාවට අර ධම්ම දේශනා. ධම්ම දේශනා කියන්නේ මෙලොව පරලොව යහපත පිණිස හේතු වෙන කරුණු යහපත් සිතින් අන් අයට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ පැහැදිලි කරලා දෙන හැම එකක්ම ධර්ම දේශනා කියලා අපි ගන්නෙ නෑ. ධර්මය කියනවා නම් මොනවද ධර්මය කියන්නේ? මූලික කාරණා තුනක් තමයි ධර්ම කියලා. පටිච්චසමුප්පාද, ත්‍රිලක්ෂණ, චතුරාර්ය. ඒ පැහැදිලි කරලා දෙන කාරණේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ හේතු සහ ඵල. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා හේතුඵල වශයෙන් දක්වනවා නම් එතන පටිච්චසමුප්පාද. ත්‍රිලක්ෂණ කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මතු කරලා පෙන්නනවා. ඒකයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේකයි ගැටලුව, මේකයි හේතුව, මෙහෙමයි ටික වෙනස් කරන්න, මේකයි ඒක තමයි. මේ ටික පැහැදිලි කරලා මේ කරුණු මතු කරන ඕනම කාරණයක් සම්බන්ධව මේ ටික මතු කරලා දක්වන කතාවකට කියන දහම් කතාවක්. ඒ වගේ දේශන ධර්ම දේශනා. ඒක සත්භාවයෙන් කරනවා කුසල. ධර්ම ශ්‍රවණ කියලා කියන්නේ ඉබඳු දේශනාවන් ශ්‍රවණය. දිට්ඨි කර්ම කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටිය තහවුරු කරන කිරීම. සම්‍යක් දෘෂ්ටිය තහවුරු කරන්නේ බණ ඇසීම, බණ පොත් කියවීම, ධර්ම සාකච්ඡා, ප්‍රශ්න විමසීම, භාවනා කිරීම, ඔය වගේ අධ්‍යක්ීම් වශයෙන් ප්‍රගුණ කිරීම. මේ හැම දෙයක්ම එකට ඇතුළත්. සම්‍යක් දෘෂ්ටිය හිජු කරනවා. ඒ කියන්නේ තමන්ගේ දැක්ම වඩා තීව්‍ර කරනවා. ප්‍රඥාව වැඩි කරනවා කියන්නේ. ඒක තමයි දස පුණ්‍ය ක්‍රියා. පුණ්‍ය ක්‍රියා කියනවා කුසල ක්‍රියා කියනවා මොනනම් කියන්නේ. සාමාන්‍යයෙන් සිහිය නැතිව ඉන්න කෙනෙක් මැදෙන මොහොතේ අන්තිමට ඇත්තටම සිහිය ඒ අවසානයේ තමන්ට මොකක් හරි මතක් කරගන්න තරම් සිහිය නැහැ කියන එකේ තේරුම හිත ඇති වෙන්නේ කියන එක නෙමෙයි. ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නෙ නැහැ.
ඒ කියන්නේ මොළයෙන් තමයි මේ කය පාලනය කරන්නේ. සිත කියන එක අරමුණු හඳුනගන්නේ ඒ මොළය හරහා මේ ඉන්ද්‍රියන්ගෙන් අරන් දුන්නොත් තමයි. එහෙම නැත්නම් මොළය සහ ඉන්ද්‍රියන් හරහා සිත සම්බන්ධ වුණොත් තමයි ඉන්ද්‍රිය හරහා අරමුණු ගන්න සිතට පුළුවන්. එතකොට මොළයෙන් ඒ වැඩපිළිවෙල නවත්වුවාට පස්සේ මේ බාහිර ඉන්ද්‍රියන්ගෙන් ලෝකේ අරමුණු ගන්න සිතට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ සිත අරමුණු ගන්න කොහෙන්ද? මනසේ තියෙන ආරම්භය. ඒ වෙනකොට අපි කලින් ගත්තා තියෙනවනේ. ඒකට අපි කියනවා මනෝ විඥාන. හරහා ඇතිවෙන එක චක්කු විඥාන. කන නිසා ඇතිවෙන සෝත විඥාන. දිව නිසා ජීවහා විඥාන. නාසය නිසා ඝාන විඥාන. කය නිසා කාය විඥාන. තව එකක් තියෙනවා මනෝ විඥාන. මනෝ විඥාන කියන අර ඉන්ද්‍රිය එකකට සම්බන්ධ නැහැ. ඒ වයින් කල්ලාතු ගත්තා. ඒ අරමුණුත් එක්කම සිතපත්. මොකද සිතට අරමුණක් නොගෙන පහළ වෙන්න බෑ. හැම විටම අරමුණක් ගැන සිත පහළ වෙනවා. හැබැයි එතනින්ම අහෝසි වෙනවා. ආයත අරමුණක් ගැන පහළ වෙනවා. ආයත අහෝසි වෙනවා. ආයත අරමුණක් ගැන පහළ වෙනවා. ආයත අහෝසි වෙනවා. මේ ක්‍රියාවලිය තත්පරයකට කෝටි ලක්ෂ වාරයක් වගේ දීර්ඝ වේගවත් සිද්ධ වෙනවා. දැන් මෙහෙම සිදුවෙවි ඉන්න අතරේ තමයි අර විසඤ්ඤ වෙන්නේ. දැන් ඉන්ද්‍රියෙ ඊට ටිකක් කිට්ටු දෙයක් නෙවෙන්නේ. ඒකවල මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න නැතුන. අරමුණු ඉන්ද්‍රියන්ගෙන් ගත්තේ නැහැ කියලා සිතට පුළුවන් කමක් නැහැ අරමුණු නොගෙන පවතින. ඒ නිසා සිත අරමුණු ගන්නවා. ඒ නිසා ඉන්ද්‍රියන්ගෙන් ගන්න නැත්නම් අතුලේ තියෙනවා ගන්නවා. ඒ නිසා විසඤ්ඤ වෙච්ච කෙනෙකුට තියෙන එකම අලාභය එවේලේ යමක් ඒත්තු ගන්නන්න බැරි එක විතරයි. හැබැයි කල්ලාතුව මනසේ අරන් තියෙන ඒවා හොඳ නරක ඔක්කොම එහෙම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ කල්ලාතුව අපි හිතට කාවද්දලා තිබ්බොත් සිහි නැති වුණා කියලා එක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක බාහිරින් ගන්න එකක් නවන නිසා. එතන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා කියන්නේ ප්‍රතිසංයුක්ත. ප්‍රතිසංයුක්ත විඥානයත් එක්කලා නාම රූප කියලා කියන්නේ ඒ විඥානය පහළ වෙනකොටම ඒකත් එක්කලා තමයි අවශේෂ නාම ධර්ම සහ රූප ධර්ම පහළ වෙන්නේ. දැන් මේවා එකින් එක අපි වාක්‍ය හැටියට අනුපිළිවෙලින් කිව්වට ඕවා සිද්ධ වෙන්නේ එකම මොහොතක. හැබැයි ප්‍රත්‍ය වෙන්නේ අර මූලික කාරණා. දැන් විඥානේ පහළ වෙලා ඊට පස්සේ නාම රූප පහළ වෙනව නෙමෙයි. ප්‍රතිසන්දි විඥානේ පහළ වෙනකොටම තමයි මේ චිත්තචෛතසික ධර්ම සහ ඒ රූප ධර්ම හදේවත් රූපේ දසක කාය දසක භාව දසක මේවා පහළ වෙනවා. ඒක නමුත් ඒකට හේතු වෙන්නේ අර ප්‍රතිසන්දි විඥානය. අපි තෝරගන්න ලෝකික මිනිස් ලෝකෙකදී දිව්‍ය ලෝකෙක හරි ඉපදෙන්න ඕන කියලා අපි ඒක සෑහෙන කාලයක් සිහියෙන් ජීවත් වෙලා ඒක ඇති කර ගන්නම අවශ්‍යයි. අර සිහි කරන කුසලයක් එක්ක ඒක තීරණය වෙනවා. ඒක තමයි ඒ කුසලයි ඒ අපේ පැතුම ඉටු වෙන සුදුසු කුසලයක් වෙන්නේ. ඒ බඳු ශක්තිමත් හොඳ සතුටින් කරපු කුසලයක් වෙනවා. ඒ සිහියක් කියලා කියන්නේ මෙහෙම. දැන් මොන අපේ හිතවත් ගුරු මහත්මේ ඒ පන්සලේ මහත්මේ එතුමාට මේ ටිකක් සුද්ධ පීඩනේ අඩු බවක් තියෙනවා. ඉතින් හදිස්සියේ ඒක මතුවෙච්ච ගමන් ටිකක් කලන්ත ගතිය වගේ හැදෙනවා. ඒ එතුමා දවසක් රාත්‍රියේ 12ට එකට විතර කොහම හරි ඒ රෝගී තත්ත්වෙ මතුවලා කලන්ත හැදලා වැටිලා තියෙනවා. දැන් ගෙදර කාටවත් කතා කරන්න විදිහක් නැහැ. කොහොමදදී එතුමාට ඒ වෙලේ හිතලා තියෙනවා දැන් නම් මේ අවසානේ තමයි. අද නම් මැරෙයි කියලාම හිතලා තියෙනවා. මැරෙයි කියලා හිතනකොටම එකම දුවක් ඉන්නවා. දුව ගැන තමයි මතක් කරන්නේ. මතක් වෙනකොටම එතුමා කල්පනා කළාලු දුවට තාත්තා හිමිවීමේ කර්මයක් තියෙනවා නම් මම මොකක්ද ඒකට
පැත්තකට කළ හැකි දෙයක් නැහැ කියලා හිතනකොටම අර දුව ගැන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් මනසෙන් අයින්. ඊට පස්සේ තමන් ওই විදිහට හුරු පුරුදු කරගෙන තිබිච්ච පින්කම අනුරාධපුර රුවන්වැලි සෑය ළඟ කරපු හොඳ පින්කම සිහිපත් කරගත්තා කිව්වා. හරියට ඒ වෙලාවේ කරනවා වගේ හොඳට විදුලි බල්බ් දැල් වෙනවා, පොඩිලල දෙනවා, සාදුකාර අහන ඒවත් එක්කලා එතන ඉන්නා වගේ ඒක හොඳට මතු කරගත්තා කිව්වා. දැන් ඉතින් මේ අවසාන මොහොතේ පරාද පහවද උදේ අවදි වුණා. ඒකේ තේරුම අපි හරියට මනස සකස් කරගත්තට පස්සේ අපිට මරණය මහා අරුමයක් නෙමෙයි. ඊළඟට නොමරෙන්න එකයි පාස්සේ. ඒක නිදාගෙනව දෙන්නවා වගේ සරල දෙයක්. නමුත් අපි පැතිගන්නේ අපි කලබල වෙන්නේ ඒ අවිනිශ්චිත බවත් එක්කනේ. මරණ මොහොතේ දුක් විඳින්න වෙයිද, මරිලා කොහේ ආයිද? ඔය ප්‍රශ්න දෙකෙන් තමයි අපි ගොඩාක් පීඩාන්නේ. මරණ මොහොතේ දුක් විඳින්න වෙයිද කියන එක අපි බය වුණා කියලා කරන්න දෙයක් නැති. එන දෙයට මොන දෙන්න හිත හදාගන්න.